2014 11 වෙනි මාසේ 16 ඉරිදා. කීවෙනි වැඩසටහනද? සති 6ක් ගෙවිලා ගියා. සති කීයක් ගෙවිලා ගියායි? 6යි. දින 42ක් අවසන්. පින්නතුනි, ජීවිතය කියලා කියන්නේ මහා පුදුමාකාර දෙයක්. මරන්න ගෙනියන ගවරලක් එකා පිටිපස්සේ එකා කොහාටද යන්නේ? මරණයට. එකා පිටිපස්සේ එකා කොහාටද? මරණය කරා යනවා. මිනිස්සු වන අපිත් කෝටි 600කට වඩා හිටියට මේ ලෝකේ එකා පිටිපස්සේ එකා කොහාටද මේ යන්නේ? මැරෙන්න යනවා. කොහාටද යන්නේ? මරණයට යනවා. හරියට මේ මරණය කරා යන ගමනේදී අපේ ජීවිත තනාග පිනිබින්දු වගේ. මොන වගේද? තනාග පිනි හිරුදුටු සනින් විනාශ වෙලා යනවා. මරණයේ දුටු සනින් අපේ ජීවිතේ විනාශ වෙලා යනවා. කඩා හැලෙන දියැලක් වගේ. කඩා හැලෙන දියැලක් කවදාවත් හිමින් කඩා හැලීමක් නැහැ. මරන්නගෙන යන ගවයේගේ සෑම පියවරක්ම කොහාටද කිට්ටු වෙන්නේ පින්නතුනේ? මරණයට කිට්ටු වෙනවා. සෑම පියවරක්ම ඔහුගේ මරණය කරා ලංවීමක්. අනන්ත ආකාශයට ගියත් මරණයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මහා සාගරයේ මැදට ගියත් මරණයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මේ කන්දේ තියෙන ගල් ගුහාවකට ගියත් මරණයෙන් ගැලවෙන්න බෑ. මේ ලෝකේ කොහේ ගියත් මරණයෙන් ගැලවෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. පින්නතුනි, දැන් ওই නාවල පන්ති තාම අවසන් වෙන සති කීපයයි තියෙන්නේ. මේ වෙනකොට අපිත් ඉගෙන ගන්න ආපු මේ මහත්මයා කෙනෙක්, හොඳ රජයේ සේවක නිරත වෙච්ච කෙනෙක් දැන් මේ වෙලාවේ ජයරත්න මල්ශාලාවේ. දැන් ඔහු මරණයටපත් වෙලා ඉවරයි. ඔහුගේ ශාරීරිය පමණයි එතන තියෙන පරිහරණය කර. රූකඩේ විතරයි. නමුත් පින්නතුනි, එහෙම ඒ ආකාරයට කවදක හරි අපිටත් අපේ මේ ජීවිතය අවසන් කරන්න වෙනවා. ඒ ජීවිතය අවසන් කරන්න යන ගමනේදී අපිට ඉලක්ක තියෙනවා. බලාපොරොත්තු තියෙනවා. ඒව සමහර වෙලට ඉටු වෙන්නත් පුළුවන්, ඉටු නොවෙන්නත් පුළුවන්. සමහර බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටු වෙන්නත් පුළුවන්, ඉටු නොවෙන්නත්. හැබැයි පින්නතුනි, මරණය නැමැති ඉලක්කය කාටවත් සම්පූර්ණ කරන්න වෙනවා. ඒක ඉටු නොවන දෙයක් නෙවෙයි, ඒක අනිවාර්යයෙන්ම ඉටු වෙන දෙයක්. අපි බලාපොරොත්තු නොවන දෙයක්. වසරක් පාසා මරණය කරා ලං වෙනවා. කොච්චර පාසාද? වසරක් පාසා. මසක් පාසා මරණයට ලං වෙනවා. සතියක් පාසා මරණයට ලං වෙනවා. දිනයක් පාසා මරණයට ලං වෙනවා. පැයක් පාසා මරණයට ලං වෙනවා. මිනිත්තුවක් පාසා මරණය කරා ලං වෙනවා. තප්පරයක් පාසා මරණය කරා ලං වෙනවා. ඇහිපිල්ලමක් පාසා මරණය කරා ලං වෙනවා. තබන පියවරක් කන බත් කටක් ගානේ අපේ ආයුෂ ගෙවිලා ගිහින් මරණය කරා ලං වෙනවා. සිතක් පාසා අපේ ජීවිත මරණය කරා ලං වෙනවා පින්නතුනි. අන්නේ මරණය කරා යන ගමනේදී පින්නතුනි හමු වෙච්ච 6 වෙනි සතියයි මේ. කීවෙනි සතියයිද? 6 වෙනි සතියයි. අපි හමු වුණාට අපිටත් අපිටත් නොදෙනි මේ සෑම සෙනයක්ම අපේ ආයුෂ අවසන් වෙලා මරණය නැමැති ඉලක්කය සම්පූර්ණ කරන්න ඇවිද යනවා. ඒකයි ජීවිතයේ ඇත්ත කතාව. ඒ යන ගමනේදී පින්නතුනි ඔබ මා හමු වුණා. ඒ හමු වීමේදී මේ ඔබට ඇහෙන්නේ මොනවද? විශ්වයේ තියෙන ඒකාන්ත ඇත්ත. විශ්වයටම පොදු ධර්මතාවලට කියනවා විශ්ව සත්‍යතා කියලා. මොන සත්‍යතාවද? විශ්ව සත්‍යතා. ඒවල ලස්සන කෙටියෙන් කියනවා ඒකාන්ත ඇත්ත ඉගෙන ගන්නවා කියලා. මොනව ඉගෙන ගන්නවද? ඒකාන්ත ඇත්ත ඉගෙන ගන්නවා කියලා කියන්න පුළුවන්. තව කෙටියෙන් කියනවා නම් පරමාර්ථ ධර්ම. මොන ධර්මද? පරම ඇත්ත. ඊට එහා ඇත්තක් නැහැ පින්නතුනි. පරම ඇත්ත ඉගෙන ගන්නවා කියලා කියන්නත් පුළුවන්. පින්නතුනි, මේ විශ්ව සත්‍යතා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කොටස් කීයකටද? දෙකකට. එකක් තමයි පින්නතුනි මෙන්න මේ බෝඩ් එක, මේ ගොඩ නැගිලා අපේ රූපය කියන එක දි รา පත් වීම පේනවා. මොකද්ද පේන්නේ? දි รา පත් වීම පේනවා. අන්නේ දි รา පත් වීම පේන ඒ ධර්මතාවලට කියන රූප ධර්මතා කියලා. මොන ධර්මතාවද? රූප සත්‍යතා. රූප සත්‍යතා. මොන සත්‍යතාවද? රූප සත්‍යතා කියලා කියනවා. රූප සත්‍ය. පින්නතුනි, අපි හිත කියලා දෙයක් දන්නවා. හිතට පාලියෙන් කියන්නේ මොකද්ද? විඥානය. හිත ගන්න අරමුණ විඳින ස්වභාවයට කියන්නේ මොකද්ද? වේදනාව. නමුත් අපේ වේදනාව අපිට කාටවත් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. හිතේ දි รา පත් වීම පේන්නේ නැහැ. පේන්නේ නැති සත්‍යතාවලට කියනවා අරූප සත්‍යතා කියලා. මොන සත්‍යතාවද? අරූප සත්‍ය. හැබැයි පින්නතුනි අපිට වේදනාව කියලා එකක් නැහැ කියලා කාටවත් කියන්න පුළුවන්ද? වේදනාව කියලා එකක්
නැහැ කියලා කාටවත් කියන්න පුළුවන්ද? මොකද අපිට හැම මොහොතක වේදනාව හට ගන්නවා. හැබැයි ඒක පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒකයි ඒක අරූපයි, රූපයක් නැහැ. රූපයක් නැහැ, නැති සත්‍යතා. තාම මේවට කියන ලස්සන වචනයක් තමයි නම් කිරීම නිසා නාම ධර්ම. මොන ධර්මද? නාම සත්‍යතා. නාම සත්‍යතා. පිළිදේ පළවෙනි සතියේම රූප සත්‍යතා එක්තැන් වෙච්ච තැනකට කිව්වා මොකද්ද? 8ක් එක්තැන් රූප සත්‍යතා 8ක් එක්වන් වෙච්ච තැන. ඒකට කියන්නේ සුද්ධාෂ්ටකය. මොකක් කියලාද? අති පිරිසුදු අවස්ථාවට සුද්ධාට. සුද්ධාෂ්ටකය. එතන තියෙන 8 දෙනා කවුද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. මේ සුද්ධාෂ්ටකයට කියන තවත් නමක් තමයි පින්නතුනේ රූප කලාපයක් කියලා කියන්නේ. මොකද්ද? රූප කලාපයක්. මොකද්ද පින්නතුනේ? රූප කලාපයක් කියලා නමිනුත් කියනවා. මට මහත්මයා මේ පොත චුට්ටක් දෙනවද? අද හම්බ වෙච්ච එක. අද හම්බුනේ නැත පොත. තුන්වෙනි පොත. අන්න ඒක චුට්ටක්. සුද්ධාෂ්ටකයට කියන තවත් නම මොකද්ද? රූප කලාපයක්. මෙන්න පින්නතුනේ මෙන්න මේක දැනගන්න ඡායාරූපයක් දාලා තියෙන මේකේ 22 වෙනි පිටුව. කීවෙනි පිටුවද? 22 වෙනි පිටුවේ. චුට්ටක් බලන්න. ඔන්න ඕක 22 පිටුව. මෙන්න මේකේ තියෙනවා රූප කලාපයක් කියලා ලියලා. මොකක් කියලා ලියලාද? රූප කලාපයක්. එතකොට රූප කලාපයක් කියන්නේ මොකද්ද? සුද්ධාෂ්ටකයකට. මොකටද රූප කලාපයක් කියන්නේ? සුද්ධාෂ්ටක. එහෙනම් රූප ගොඩකට සුද්ධාෂ්ටක ගොඩකට කියනවා රූප පිණ්ඩයක් කියලා. මොකක් කියලා කියනවද පින්නතුනි? රූප පිණ්ඩයක්. එහෙනම් අපේ ශරීරය කියන්නේ මොකද්ද? රූප පිණ්ඩයක්. සුද්ධාෂ්ටක ගොඩක් රූප පිණ්ඩයක්. නෙළුම් මල කියලා කියන්නේ මොකද්ද? රූප පිණ්ඩයක්. බල්ලෙක්ගේ ශරීරය කියලා කියන්නේ මොකද්ද? රූප පිණ්ඩයක්. අපේ මේ අර වෙන ලෝකික ජීවියෙක් කියලා කියන්නේ මොකද්ද? රූප පිණ්ඩයක්. කැස්බෑ සුදු කැස්බෑවෙක් නෙමෙයි. කැස්බෑවෙක් කියලා කියන්නේ කවුද? සුදු කැස්බෑව වුණත් රූප ඒක තමයි ඡායාරූපද. ඒක රූප සුද්ධාෂ්ටකයට තවත් නමක් තමයි රූප කලාපයක්. ඒ සුද්ධාෂ්ටක ගොඩකට කියන රූප පිණ්ඩයක් කියලා. මේ හම්බුනේ පිනද තුන්වෙනි පොත. ඊළඟට තමයි මෙන්න මේ පොතේ වැරදක් තියෙනවා හදාගන්න 12 වෙනි පිටුව. කීවෙනි පිටුවද? 12. චුට්ටක් බලන්න. ඒ 12 වෙනි පිටුවේ පුංචි වරදක් තියෙනවා. ඒ ටයිප් සෙටි මුද්‍රණ දෝෂයක්. මේක තියෙනවා මේ සසංකාර චක්කු කියලා. මොන චක්කුද? සසංකාර. සසංකාර නෙවෙයි සසම්භාර. මොකද්ද? අබේදාන බයන්න. මෙන්න මේ බයන්න. කාර නෙවෙයි බයන්න. ඒක සසං භාර. මොකද්ද? සසම්භාර. 12 වෙනි පිටුවේ පළවෙනිම පේලිය. තියෙනවනේ සසම්බාර චක්කු කියන්නේ මොනවද? ඇස් බෝලය. මොකද්ද? ඇහි බෝලය. සසම්බාර චක්කුව කියන්නේ මොකද්ද? ඇහි බෝලය. චක්කු දස කලාපයට කියන්නේ ප්‍රසාද චක්කුව. මොන චක්කුවද? ප්‍රසාද චක්කුව. ඇහි බෝලයට කියන්නේ සසම්බාර චක්කු. මස් ගුලිය. දැන් අන්ධයට සසම්බාර චක්කුව තියෙනවා. ප්‍රසාද චක්කුව නැහැ. ඒක තමයි තියෙන්නේ. ඒක ගිහිල්ලා බලාගන්න. ඒක එතන පොඩ්ඩක් හදන්න. ඒක තේරෙනවා. ඊළඟට මේ පොතේ සම්පූර්ණ විස්තර වෙන්නේ පින්නතුනි මොලේ තමයි මතකයේ ගබඩා වෙලා කියන එකට පිළිතුරු සපයන්න අඩිතාන දාගන්නේ මේ පොතෙන් තමයි. මේකේ තියෙන මේ විස්තර ටික Tamanට තේරුණාට පස්සේ ඊළඟට ඉදිරියේදී පින්නතුනි කියන්න පුළුවන් කොහෙද මේ මතකයේ ඇත්තටම තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ පොත් 5000ක් ලැබුණා අඟහරුවාද මේවට 3000ක් විතර අවසන්. අනිත් අය බලන්න. ඊළඟට ඊට වගේ ටිකක් තියෙනවා. ඒක ඊළඟට බලන්න. තුන්වෙනි පොත. ඊළඟට ඔකේ තියෙනවා 18 වෙනි පිටුව. කීවෙනි පිටුවද? 18 වෙනි පිටුව. කීවෙනි පිටුවද පින්නතුනේ? 18. number 18. එතකොට මෙන්න මේකේ තියෙනවා මේ ලෝක ධාතුවක් දාලා. එතකොට මේ ධර්මතා 82යි. මේ පන්තිය ඉවර වෙනකොට මේ පින්නතුනේ ඉගෙන ගන්න තියෙන වචන 82යි. කීයද ඉගෙන ගන්න තියෙන්නේ? වචන 82ක් විතරයි. මේ 82කින් පින්නතුනේ සෑහෙන දෙයක් චතුරාර්ය සත්‍ය පෙන්වන්නත් පුළුවන්. පංචස්කන්ධය පෙන්වන්නත් පුළුවන්. මුළු විශ්වයම පෙන්වන්න පුළුවන්. මේ විශ්වයේ තියෙන සෑම රහසක්ම මේ 82 කියා දුන්නාට පස්සේ එලි කරන්න පුළුවන්. සෑම කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු දේවල් ටික. ඔය 82 විතරයි ගන්නන්නේ මේ පන්ති අවසන් වෙනකොට. මේ වෙනකොට මේ 82කින් පින්නතුනි මෙතන 8යි. ප්‍රසාද රූප 6යි. ශබ්ද රූපයයි. කීයක් උගන්නද?
15ක් උගන්වලා තියෙනවා මේ පැත්තෙන්. අරූප පැත්තෙන් හිත ගැන කියා දෙන්න පටන් ගත්තා. හිත එකයි. ඊළඟට වේදනාව, ඊළඟට සංඥාව. 3 දෙනෙක් කියා දෙනවා. කීයක්ද? 3 දෙනෙක්. තා පොඩි ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. ඔය ටික කියා දෙනවා සෑහෙන ප්‍රමාණයක් වෙනද ලෝකේ සැඟවුණු රහස් පෙන්වන්න පුළුවන්. ඉතින් ඕකේ තියෙනවා තව මෙන්න මෙහෙම දෙයක්. කොහොම දෙයක්ද? 14 වෙනි පිටුව. කීවෙනි පිටුවේ? 4 වෙනි පිටුව. මේ තියෙන මේ පන්තියට ආපු අය දීපු ලිපි. මේ වගේ ලිපි ගණනාවක් මාගාව තියෙනවා. මේ තියෙන නාවල පන්තියට ඇවිල්ලා 20 වෙනි සතිය පහ වුණාට පස්සේ විතර ලියපු ලිපියක්. මෙයා අම්මා කෙනෙක්. මිසා මහාචාර්යවරියක් එහෙම කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය කෙනෙක්. එයා කියන මිනිසා යනු ස්කන්ධ ධාතු ආයතනවල සංයුතියකි. මේ මිනිස් භවයේලත් සත්වයාගේ ජීවත් වීම යන අභ්‍යන්තර ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම යන මේවා අරමුණු ගැනීමේ ක්‍රියාකාරීත්වයයි. නිරතුරුවම අප ගන්න අරමුණු හා සම්බන්ධව සිතා තුළට ගලා එන සිතුවිලි විග්‍රහයක යෙදීමේ ක්‍රියාවලිය හා එය අවශ්‍යතාවය අභිධර්මයේ තුලින් වටහා ගතිමි. තේරුණාද? මට තේරුණෙත් නැහැ. ඒක තේරෙන්නේ මේවා තේරෙනවද? මේ ආයුරින් අප තුළ සිතුවිලි වල කුසල අකුසල භාවය හඳුනා ගැනීමෙන් අකුසල සිතුවිලි මැඩ පැවැත්වීමට හා කුසල සිතුවිලි වර්ධනය කර ගැනීමට හැකි බව වැටහීම මාලත් භාග්‍යයකි. මෙම ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනයක යෙදී ඇති සැටියෙන් දකින්නට තේරුම් ගනි අපි සැපයයි කියන සිතන දේ තුළ ඇත්තේ ඇලීමකි. කියන පිළිබඳව මේ ඌමනාවෙම පන්තියට ආපු කෙනෙක් නෙවෙයි. නමුත් එයාට හිතිච්ච දේ මටත් මේ විදිහට ලියන්න පුරුදු වෙන්න ඕන. තාම මේ විදිහට ලියන්න බැහැ. ඉතින් එයාට පින්නතුනේ මේකෙන් එයා කොච්චර දා කාර්යබහුල කෙනෙක්. එයාගේ ජීවිතේට ගත්ත එක තමයි මේ ලියලා තියෙන්නේ. අනිත් පැත්තේ තියෙනවා ප්‍රින්ස් සිවෝනි කියලා. එයා පිළිද අභිධර්මයේ සති 8ක් විතර ඉගෙන ගත්ත කෙනෙක් රත්නපුරේ ඒ බලංගොඩ. ඇත්තටම එයා ඉස්සර ක්‍රිස්තියානි ජාතික කෙනෙක්. ඉතින් එයාගේ පින්නතුනේ එයාගේ හදවතට මේ අභිධර්මයේ දැනිච්ච විදිය තමයි අනිත් පැත්තේ ලිපියෙන් තියෙන්නේ. ඉතින් ඒ ආකාරයට පින්නතුනේ ඔය වගේ අදහස් තියෙනවා. දැන් මේ පින්නතුන්ට තාම තේරෙන්නේ නැහැ මේක වටිනාකම. ඉස්සරහට මේක හොඳටම තේරෙයි. අන්තිම පිටුවේ තියෙන 37 වෙනි පිටුවේ ඒකේ තියෙන්නේ ඒ අභිධර්ම ඉගෙන ගත්ත කට්ටියගේ ලිපි කීපයක්. මෙතන තියෙන පිනෝද කිසි දිනක ඒ කියන්නේ ධර්මයට ඒ තරම්ම ඇලුම් කරපු නැති කෙනෙක්ගේ ලිපියක් නෙවෙයි. ඊට වැදගත් කෙනෙක් ශාන්තිනී පෙරේරා කියලා. එයා මේ ධර්මයට ආවේ අවුරුදු 80ක් ගත වුණාට පස්සේ. වයස අවුරුදු 80ක් පැනලා එයාගේ. ඊට කලින් එයාට ඒ තරම් ධර්මයේ ගැන හැඟීමක් තිබිලා නැහැ. නමුත් එයාගේ වාසනාවට අවසාන කාලේ මගේ ඇත්තට මට උදව් කරපු කෙනෙක් මම බල කිරීමට පන්තියට ආවේ. මේ අමා ධර්මය anu කුමක්දයි අවබෝධයක් නොතිබී වූ මාහට මෙම ධර්ම දේශනා සහ පාඩම් මාගේ ධර්මඥානය අවදි කර ගැනීම සඳහා මාගේ ජීවිතයට මහත් ලාභයක් විය. බුදු පියාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ වූ ඥාන සමුදාය සහ ගුණ සමුදාය කෙරෙහි මහත් පැහැදීමක් ඇති විය. ධර්ම දේශනා ශ්‍රවණය කරනට පෙරට වඩා ධර්ම කාරණා ඉතා පැහැදිලිව තේරුම් ගැනීමට හැකිය. ධර්ම කරුණු නොදැනීමෙන් කලින් සිදු අකුසල් වලින් ඈත් වීමට මේ නිසා ඉඩ ලැබුණි. ආනිසංස දැන පෙරට වඩා දන් දීමට සිත නැමීම, මෛත්‍රී ආනිසංස දැන පෙරට වඩා අන්‍යයන් වෙත මෛත්‍රිය දැක්වීමට සිත් වීම, අකුසල් සිත් පහළින්ට වහවහයි නිවත් වීමට වීරිය ගැනීමට නිරන්තර සිත නැමීම මේ අමා ධර්මයේ සරල ලෙස පහදා දීමට දරන උත්සාහයට කියලා එහෙම තියෙනවා. ඉතින් ආකාරයට පින්නතේ ඒ අයට ලැබිච්ච ලාභය තමයි මේ ලියලා තියෙන්නේ. ඉතින් ඒ හැමදෙනාම තමගේ ජීවිතේ යමක් තේරුම් ගන්න මහන්සි ගන්නවා කියලා මම හිතනවා. ඊළඟට මේකේ තියෙන ඉංග්‍රීසි පැත්තේ මම ලෝකේ ආසම භාෂාව. හැබැයි මට ඕන විදිහට තමයි පාවිච්චි කරන්නේ. මේක ඒගොල්ලෝ කියන විදිහට පාවිච්චි කරන්න හරි අමාරුයි. ඒ තියෙනවා ලිපි දෙකක් පින්නතුනේ 27 වෙනි පිටුවේ. The following the Abhidhamma lesson given by Venerable Tittagalli Ananda Srimi has been one of the most wonderful things that has happened to me in my life කියලා එකේ ડોක්ටර් කෙනෙක් ලියපු එකක් තියෙනවා. එයාට ලැබිච්ච දේ. ඊළඟට තියෙනවා මේ 7 වසරේ ළමයෙක් මේ ඉතන මේ අමිත් මහත්තයාගේ පුතා. එයාත් මීට කලින් මහරගම පන්තියට සහභාගී වෙලා එයාට ලැබුණු අත්දැකීම්. ඒ ආකාරයට පින්නතුනේ මේක පුංචි ළමයෙක්ට උනත් උත්සාහ කරොත් තේරුම් ගන්න පුළුවන්. පොඩි ළමයින්ට උගන්වනවා මම ඊට වඩා සරල ලෙස ක්‍රම වලට උගන්වනවා. ඔව් මෙතන ඉන්නේ ලොකු ළමයිනේ. ඒ නිසා ඉතින් ඒ අයට ගැළපෙන විදිහට තමයි මේක උගන්වන්නේ. ඉතින් ඔය ආකාරයට රූප සත්‍යතා හා නාම සත්‍යතා තියෙන ওই පොත ඉතින් ගිහිල්ලා මේ පින්නතෝ එකපාරක් දෙකපාරක් කියවලා කඩලා හරි සිමිනි හරි ඔතන්න කිසි ප්‍රශ්නයක් නෝමල්. ඊළඟට තව කොළ ටිකක් අද ලැබුණා නේද පින්නතෝ. අන්න ඒ කොළ ටික පන්තියට අරන් එන්න. ඊට පස්සේ ওই පොත් ටිකක් පුළුවන් නම් ෆයිල් එකක් අරගෙන ඉතින් පිළිවෙලකට දැන් මේ යනකොට ඕක දාලා ඔය දැන් මේ පින්නතුන්ට බුද්ධ දේශනාවල වටිනාමයෝ ඉතා විනාඩියෙන් කියව ගන්න පුළුවන් විදිහට ෆොටෝකෝපි ගහලා අතරම ලැබෙනවා. ඉතින් ඕවා
පිනුති අරගෙන බුලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශන තමයි. මොකද අපි කියනකොට කරුණු එහෙම යන්න පුළුවන් වුණත් මේ පින්නතුන්ට ඒ වචනේම තේරුම් ගන්න ඕන නිසා තමයි ෆොටෝකෝපි ගහලා අතටම ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා ෆයිල් එක දාලා නිරන්තර අරන් එනවා නම් ඉතින් වටිනවනේ. ඉතින් වටින එහෙම දෙයක් තියෙනවා. වටිනතොල් කියා දෙන ලේසි. හිත. ඉතින් ඔන්න මේ ටික තමයි මේ විදියට ඉගන්නුවේ. ඊළඟට තමයි පින්නනුයි චක්කු දසක කලාපේ වදින්නේ මොකද්ද? වර්ණය. චක්කු දසක කලාපේ මොකද්ද වදින්නේ? වර්ණය. වර්ණය කියන්නේ රූප ධර්මයක්. ඒක දැනගන්න සිත නාම ධර්මයක්. හිත රූපයක් නෑ. යාට කියන්නේ මොකද්ද? චක්කු විඥානය. චක්කු විඥාණයෙන් දැනගන්නේ මොකද්ද? වර්ණය. එහෙන් දැනගන්නේ මොකද්ද? වර්ණය. එහෙන් වර්ණය දැනගන්නේ මොකද්ද? සිත ඇහැට આવොත් විතරයි. ඇහැට එන හිතට මොකද්ද කියන්නේ? චක්කු විඥානය. කනේ උපදින සිතට මොකද්ද කියන්නේ? සෝත විඥානය. දැනගන්නේ මොකද්ද? ශබ්දය. ගාන විඥානය උපදින සිතට කියන්නේ මොකද්ද? ගාන විඥානනේ දෙයනේ. කටට උත්තරේ දීලා කියා ගන්න බෑ. දිවේ උපදින සිතට මොකද්ද කියන්නේ? ජීවා විඥානය. කයේ උපදින සිතට කියන්නේ මොකද්ද? කාය විඥානය. වස්තුවේ උපදින හිතට කියන්නේ මොකද්ද? මනෝ විඥාන. ඒක තමයි උගන්වන්න තියෙන්නේ. ඉතින් ওই ආකාරයට පින්නතුනේ ওই ටික තමයි දැන් කියලා දුන්නේ. ඊළඟ ඔච්චරයි තමයි ඉතින්. ඊළඟ අද බලමු. ඊළඟට පින්නතුනේ ගේ සතිය සංඥාවනේ කියලා දුන්නේ. මෙන්න තවත් සංඥාවේ තවත් රහසක්. දැන් මේ පින්නතුන් අපි හිතමු ගියා කියලා කොහෙද යන්නේ? කොහෙද වැඩිපුර යන්නේ? සත්තු වත්තට ගියා. කොහාද යන්නේ? සත්තු වත්තට ගියා. සත්තු වත්තට ගියාම පින්නතුනේ ණයෙක් එනවා. මොකෙද දෙන්නේ? ණයෙක් එනවා. පරිස්සමෙන්. මොකෙද දෙන්නේ? ණයි. දැන් ඉතින් අපේ අය මොකද දෙන්නේ? හායි හූයි ඈයි හොයි කියලා හැම පැත්තම දුවන. ඊට කවුරු හරි ළමයෙක් ඇවිල්ලා මේ ණය අල්ලගෙන යනවා. අපිට හිතෙන්නේ ආ හොඳ කෙනෙක් කියලාද නරක කෙනෙක් කියලාද? අනේ දෙවි කෙනෙක් වගේ. කවුරු වගේද? දෙවි කෙනෙක් වගේ. ඉතින් දැන් අපි යා නැවත කතාවක් කවදක හරි දැක්කොත් හොඳ කෙනෙක් උපකාර කරන කෙනෙක් ලෙසද හිතන්නේ නැත්නම් නිකන් මැරෙක් ලෙසද? උපකාර කරනවා තමයි. හැබැයි නයි ළඟ ඉන්නව හරි බයයි. එහෙම හිතන නේද? දැන් පිනෝදේ තවත් කට්ටියක් මේ සත්තු වත්තට එනවා. දැන් අපි ගියා තව අය ආවා. මෙයා ණය ඒගොල්ලෝගේ ඇඟට දානවා. මොකද කරන්නේ? ඒගොල්ලෝගේ ඇඟට විසි කරනවා ණය. දැන් මේ මිනිස්සුන්ට අර එයා දැක්කම මොකද්ද ඇති වෙන්නේ ඊට පස්සේ? දැක්කම මොකද? කනේ පාරවල් දෙකක් ගහලා දන ගස්සන්න හිතන. අර කරවැඩි. එතකොට පින්නෝදේ එකම පුද්ගලයෙක් ගැන දෙන්නෙක් හඳුනගන්නේ විදි කීයකටද? දෙකකට. එකම පුද්ගලයෙක් ගැන දෙන්නෙක් හඳුනගන්නේ විදි දෙයක් නැවත දැකීමේදී හඳුනගන්න උපකාර කරේ කවුද? මුලින් ගත සංඥාව. මුලින් මොන ගත සංඥාවද? මුලින් ගත සංඥාව. එහෙනම් ජීවිතයේ පළවෙනි වතාවට ගන්න සංඥාව මොකක් වශයෙන්ද තියාගන්නව කිව්වේ? සලකුණක් වශයෙන් තියාගන්නවා. කුමක් වශයෙන්ද තියාගන්නේ? සලකුණක් වශයෙන්. ඒ සලකුණ ඇත්තම ඇත්ත නෙවෙයි. ඒ සලකුණ ඇත්තම ඇත්ත. මොකද අපි ජීවිතේ නරකයි කියලා හිතාගෙන ඉන්න පුද්ගලයේ කාලයත් එක්ක වෙනස් වෙලා හොඳ කෙනෙක් වෙන්න බැරිද? පුළුවන්. අපි හොඳයි කියලා හිතාගෙන හිටපු කෙනෙක් කාලයත් එක්ක වෙනස් වෙලා නරක වෙන්න බැරිද? පුළුවන්. ඒ වගේම හොඳයි කියලා හිටපු කෙනා ඊට වඩා හොඳ වෙන්න බැරිද? පුළුවන්. නරකයි කියලා හිටපු කෙනා ඊට වඩා නරක වෙන්න බැරිද? ඔය අවස්ථා හතරම තියෙනවා. එක්ක හොඳ කෙනා නරක වෙන්න පුළුවන්, නැත්නම් ඊට වඩා හොඳ වෙන්නත් පුළුවන්. නැත්නම් නරක කෙනා ඊට වඩා නරක වෙන්න පුළුවන්, නරක කෙනා හොඳ වෙන්නත්. නමුත් අපි හිතන්නේ එහෙම නෙවෙයි. අපි හිතන්නේ කොහොමද? එයා ඉස්සර හිටපු කෙනා ඒ ණයාම තමයි. නමුත් ඒ අපි හඳුනා ගැනීම කරන දේ හරිද වැරදිද? වැරදි පින්නතුනි. ෂෙනෙන් ෂෙනේට හඳුනා ගැනීම වෙනස් වෙනවා. දැන් ගිය පාර හඳුනාගත්ත හාමුදුරුවෝද මේ ඉන්නේ? අපෝ. ඒක තමයි ඇත්තම කතාව. අපෝ. මමගේ වෙනස් වීම ගැන මේ පින්නතුන් දන්නේ දැනගන්නත් එපා. ඒ නිසා පින්නතුනි සෙනත් සෑම සෙනත්‍රයේදීම සංඥාව වෙනස් වෙනවා. නමුත් අපිට එහෙම හිතෙන්නේ අපිට හිතන්නේ එදා දැක්ක හාමුදුරුවම තමයි මේ ආවේ නෙවෙයි වැඩි. එහෙම හිතෙනවා. එහෙම හිතෙන්නේ ඇයි? සලකුණු වශයෙන් තියාගත්ත නිසා. සලකුණු තමයි ප්‍රශ්නේ. ඊළඟට තමයි පින්නතුනි හිත ගන්නෙ අරමුණක්. හිත ගන්නෙ මොකක්ද? අරමුණ. හිත ගන්නෙ අරමුණ. හිත කොච්චර අරමුණු ගන්නවද? මේ වෙලාවේ හිත මොකද්ද කරන්නේ? මේ වෙලාවේ හිත මොකද්ද කරන්නේ? මේ වෙලාවේ නව් දැන් අරමුණු ගන්න එක ඊට එහා දෙයක් කරන්න දන්නේ නැහැ. ඒ අරමුණ විඳින්නේ කවුද? ඒ හිතගත් අරමුණ විඳින්නේ කවුද? වේදනාව. හිතගත් අරමුණ විඳින්නේ කවුද?
වේදනාව. සැපදායක සුළං ලැබෙනකොට AC ලැබෙනකොට සැප වේදනාද දුක් වේදනාද? සැප වේදනා. සැපදායක විදිහට අත ගන්නකොට මොන වේදනාද? සැප වේදනා. එහෙනම් සැප කයට ලැබෙනවා මොකද්ද? සැපදායක විදිහ හුලං ලැබෙනකොට සැපදායක විදිහ ප්‍රත්‍ය ලැබෙනකොට මොන වේදනාවද උපදින්නේ? සැප වේදනා. ඊළඟට මේ කොනිත්තනකොට තට්ටුපට්ටු දානකොට ටොකු වයින්කොට මොන වේදනාවද උපදින්නේ? දුක් වේදනා. එහෙනම් දුක ලැබෙන ප්‍රත්‍යක් ලැබෙන කල දුක වේදනාව උපදිනවා. ඒ අරමුණට දුක් වේදනාව. ඊට පස්සේ පින්නතනේ හොඳ ඥාතීන් ලැබෙනවා. හොඳ යාළුවෝ ලැබෙනවා. හොඳ ගුරුවරු ලැබෙනවා. හොඳ කීකරු දරුවෝ ලැබෙනවා. කීකරු අම්මා තාත්තලා ලැබෙනවා. ඒ වගේ උපදිනකොට මොන වේදනාවද උපදින්නේ? සැප වේදනාව. එතකොට ඉදම් පේ ඥාතිනම් හොතු අය උපදිනකොට මියගිය ඥාතින් වගේ ඥාති ටිකක් ලැබෙනකොට මොන වේදනාවද උපදින්නේ? දැන් අපේ අය නම් එහෙම තමයි ඉතින්. ඒ කියන්නේ මැරිලා වගේ තමයි ජීවත් වුණා. අකීකරු නෑදෑව ලැබෙනකොට අකීකරු දරුවෝ ලැබෙනකොට අකීකරු දෙමව්පිය ලැබෙනකොට අකීකරු යාළුවෝ ලැබෙනකොට අකීකරු බිරිඳ ලැබෙනකොට අකීකරු සැමියෙක් ලැබෙනකොට මොන වේදනාවද උපදින්නේ? මොන වේදනාවද උපදින්නේ? එහෙනම් මේ වේදනාව වෙනස් වෙනව නේද? වේදනාව මොකද වෙන්නේ? වෙනස් වෙනවා. සැප සාගත අරමුණේදී සැප වේදනාව උපදිනවා. දුක් සාගත අරමුණේදී එහෙනම් කය හරහාත් මේක වෙනවා. කයෙම වදින්න ඕනේ නෑ. දැන් කය ඇවිල්ලා ඇතුළුණත් මොකක් හරි වේදනාවක් උපදී. එහෙනම් දුර ඉඳලත් හොඳ නෑ දෑව ඉන්නවයි කියලා හිතනවා මොන වේදනාවද උපදින්නේ? සැප වේදනාව. එහෙම ඉපදිනව නේද? හොඳ යාන වාහන හොඳ ගෙවල් දොරවල් තියෙනවයි කියලා හිතනකොට මොන වේදනාවද උපදින්නේ? ගේ කඩා වැටලා වැස්සට තිබිලා මේ වෙලාවේ බකට් තියන්න වෙයි දන්නේ නැහැ කියනකොට මොකද හිතෙන්නේ? දුක් වේදනා. එහෙනම් අරමුණෙන් අරමුණට වේදනාව වෙනස් වෙනව නේද? ඔව් ඒක තමයි ඇත්ත. නේද? කිසිම වේදනාවක් ස්ථිර නැහැ. ඊළඟට පින්නතුනි අපි නම් හිතන්නේ සැපදායක වේදනාව විතරයි අපිට ලැබෙන්න ඕන කියලා. නමුත් ඇත්තම ජීවිතය කියලා කියන්නේ මොකද්ද? සැපදායක වේදනාව විතරක් ලැබෙන්නේ සැප ප්‍රත්‍ය ලැබෙනකොට විතරයි. දුක් සාගත ප්‍රත්‍ය ලැබෙනකොට දුක් වේදනාව උපදිනවා. ඒක නතර කරන්න බෑ. හිත ගන්න අරමුණ හඳුන ගන්න දෙයට කියන්නේ කවුද? සංඥාව. මොකක් කියලාද කියන්නේ පින්නතුනි? සංඥාව. මෙන්න කතාවක්. දැන් මෙන්න මේ පින්නතුන් යනවා කොහේ හරි මගුල් ගෙදරක යනවා කියලා හිතනවා. දැන් මගුල් ගෙදරකට ගිහිල්ලා නෝනයි මහත්තයයි ඉක්මනට එනවා. මොකද එන්නේ මගුල් ගෙදර ගිහිල්ලා කාලා බීලා රුපියල් 1000ක් විතර අර කියල් ඇන්වලොප් එකේ දාලා හිමීට දීලා දික් කරලා එනවා. එනකොට පින්නතුනි අර දකින්නවා ගෙදර හිතවත් කෙනෙක් ගියක් ඒගොල්ලොත් ඔක්කොම මගුල් ගෙදර හිටියේ. ලස්සන මල් ගහක් හැදිලා නිකන් වැටෙන් එළියට පැනලා. නෝනට දැක්ක ගමන් මත කියන්නේ මොකද්ද? අපේ ගෙදර මේ වගේ මල් නෑනේ. එතකොට මොකද වෙන්නේ? හිතගත්තේ මොකද්ද? හිතගත්තේ අරමුණක් දෙයියනේ. හිතගන්නේ අරමුණ. විඳින්නේ කවුද? වේදනාව. හඳුනාගත්තේ කවුද? මල් අත්ත කඩලා වාහනේට දාගන්නේ කවුද? එහෙම එකක් තියෙනව නේද? එහෙම එකක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඊළඟට තවත් එකක් වෙන කතාව. ඊළඟට මේ අභිධර්ම පන්ති වලටත් යනවා, දම්පින් කරනවා, බණ භාවනා කරනවා. එහෙම කට්ටිය ඉන්නවා. ළඟම ගිහපු කෙනා ඉතින් වැඩේ ගිනි තියලා. කොහොමද කළාද ගිනි තියලා තියෙන්නේ? ඔන්න තව හිතවත් යාළුවෙක් කියලා ඔයි ගියාට ඔයා ගැන පරිස්සමෙන් ගිනි බෝම්බයක් හොඳේ. ඔහොම කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයි ගියාට ඔයි හැම පන්තියම කරන කෙරුන් ටික අපි දන්නවා. නොදන්නව නෙවෙයි. දැන් ඔන්න ඉතින් යාළුවෝ ඇවිල්ලා ඉතින් අර යාට කියනවා. මේ ඔයත් එක්ක යන කෙනාගේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න හොඳේ. ඒමකෝ. නෑ මේවා කියන්න සුදුසු දේවල් නෙවෙයි ඉතින්. මොනවද එහෙනම් කියන්න මම කියන්න එපා හොඳේ කියන්න. ඉතින් දැන් ඉතින් අරම කිව්වට පස්සේ ඉතින් අහගන්න කයි ඉවසිල්ලක් නෑනේ. කියන්නේ නැද්ද ඔයා කාටවත්? නෑ කාටවත් කියන්න පාව දෙන්නේ නෑ මම කවදාවත්. මොකද්ද කිව්වේ? අන්න ඔයත් එක්ක යන අරයා කිව්වා මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද? ඔයාට චරිතයක් නැල්ලු. ගිනි බෝම්බයල්ලු. ඔය ඔක්කොම ගියාට කන්න කෙරුම් එයා දන්නවලු. ඔකිට කියපන් මගේ කට අවුස්සව ගන්න එපයි කියලා. මම දන්න උපාසක බැලලි වගේ ඉඳලා කරන ඔක්කොම දේවල්. කියලා දැන් කටින් එහෙම කියන ස්වභාවයක් නැද්ද? හිතගත්තේ මොකද්ද? අරමුණ. විඳේ කවුද? වේදනාව. හඳුනාගත්තේ කවුද? අර විදියට කටින් පුපුරන්නේ කවුද? එහෙම දෙයක් තියෙනවනේ. එහෙම දෙයක් තියෙනවා. දැන් තව කෙනෙක් ඉන්නවා යා මෙහෙම වැඩි කතා බතා නැහැ. හරි නිහඬ චරිතයක්. අනිත් අයට හිතෙන්නේ කොහොමද? මෙයා ඉතින් එහෙම පව් කරන්නේ. අනේ මෙයා මහ පුදුම දමණය වෙච්ච පුද්ගලයෙක් නේ. එහෙම හිතනවනේ. දැන් අර යාටත් ඇවිල්ලා අර ගිනි බෝම්බේ කතාවම කියනවා. අන්න ඔයා නම් මේ ගිහිලා හරි නිහඬයි කතා නැහැ. සාන්ත තමයි ඉන්නේ. හැබැයි මියෝ දෙන්න අල්ලන්න හැටි යා දන්නවලු. දැන් කටි මුකුක් කියන්න පුළුවන්ද? බෑනේ. කිව්වොත් වැඩේ අවුල් චාටර්. ඔකිට වැහි නැති වෙන ගහපන්. කොහෙන්ද හිතන්නේ? හිතේ. කටින් කියන්නේ නැහැ අතින්. යන වාහනයක හරි හැප්පියා. දැන් ඕක යන්නේ කොහෙන්ද? හිතේ.
හිතගත්තේ මොකද්ද? අරමුණ. වින්දේ කවුද? වේදනාව. හඳුනාගත්තේ කවුද? සංඥාව. දැන් ඔහොම ස්වභාවයක් තියෙනව නේද? ඊට ওই තුනටම අමතරව මොන හරි ටිකක් හිතේ යනවා. නිකන් පුපුරනෝ ගතිය. දැන් ඔහොම තියෙනවා. ඒ පින්නතුනේ එහෙම ස්වභාවයක් සත්වයාගේ තුල තියෙනවා. නැද්ද? හිතගත්තේ මොකද්ද? අරමුණ. වින්දේ කවුද? වේදනාව. අර මල්ලත් කැඩුවේ කවුද? ඒක පින්නතුනේ ඒකට කියන්නේ මොකද්ද? චේතනාව. ඒකට කියන්නේ මොකද්ද? චේතනාව. මොකක් කියලාද කියන්නේ? චේතනාව. චේතනා නෙවෙයි චේතනාව. චේතනාව කියන දේ කියන එක තේරුම තමයි හැම විටම ක්‍රියාවක් හා සම්බන්ධයි. කුමක් හා සම්බන්ධයිද? ක්‍රියාවක් හා සම්බන්ධයි. මොනක් හා සම්බන්ධයිද පින්නතුනි? ක්‍රියාවක්. එතකොට මෙන්න මේ චේතනාව කියන දේ ක්‍රියාවට සම්බන්ධ කරගන්නේ එක්ක කය. මොකද්ද සම්බන්ධ කරගන්නේ? කය. දැන් මල්ලත්ත කඩන්නේ කටින්ද? කටින් මල් කැඩුවා නම් ඒත් කය තමයි ඉන්නේ. මොකද්ද? අතින්. පවණක් කටිනුත් මල් කඩනවා. මේ කඩන්නේ අතින්. ඊළාට පින්නතුනි මොකද්ද? අර විදිහට පුපුරු ගහන කෑ ගැහුවේ මොකකින්ද? වචන. අන්න එන චේතනාව ඊළඟට ක්‍රියාත්මක වෙනව කොහෙන්ද? වචනේ හරහා. කුමක් කරාද ක්‍රියාත්මක වෙන්නේ? වචනේ. ඊළඟට ওই දෙකෙන්ම ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කුමක් කරාද යන්නේ? සිත හරහා. ওই බොහෝම නිහඬ චරිත ඉන්නව නේද? අන්න චේතනාව පින්නතුනි කොහේ හරහාද යන්නේ? සිත හරහා ලෝඩ් වෙනවා. එයා අප්ලෝඩ් කරනවා. කර්මය කවදාක හරි එක ඩවුන්ලෝඩ්. හැබැයි පින්නතුනි මෙන්න මේ දෙක පමණක් මිනිසු කේලම් කියන්නෙත් නැහැ, බොරු කියන්නෙත් නැහැ. ඒවා තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ. සත්තු මරණ හොරකම් කරන ඔය කිසි දෙයක් නැහැ මිනිසු ගාව. නමුත් එයාගේ හිත නතර වෙලා නැහැ. හිත හරහා චේතනාව දෝරේ ගල්නවනේ. පාරේ ගියත් ඊට වඩා වාහනයක් තියුණා හොඳයි මට. එකක් ගන්නත් ඕන. හැබැයි කටින් කියන්නේ නැහැ. කොහෙන්ද දැන් යන්නේ? සිත හරහා. ඔහොම ස්වභාවයක් මිනිස්යා තුල නැද්ද? තියෙනවා. ඔහොම ස්වභාවයක් තියෙනවා. අන්නේ ස්වභාවයට කියන්නේ මොකක් කියලාද? චේතනාව කියලා. කුමක් කියලාද පින්නතුණු කියන්නේ? චේතනාව. හිතනම් කරේ අරමුණු ගැනීමයි. වේදනාව කරේ අරමුණ විඳීමයි. සංඥාව කරේ අරමුණ හඳුනා ගැනීමයි. ඒ ගත්ත අරමුණට ක්‍රියාත්මක උනේ කවුද? චේතනාව. ඒ ගත්ත අරමුණ ක්‍රියාත්මක උනේ කවුද? එයා ක්‍රියාත්මක වෙන්න යොදාගත්තේ කවුද? කය, වචනය හා සිත හරහා. සිත හරහා. කය හරහා හෝ වචන හරහා සිත හරහා. එහෙම දෙයක් අපේ තියෙනවනේ. නම් මේ වගේ හරි ලස්සන දෙයක් මේ චේතනාව කියන දේ. අපි බලමු. මේක විශ්ව සත්‍යතාවයක්. දැන් අපි සිංහල මිනිස්සු විතරයිද මල් කඩන්නේ? නැහැනේ. දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානියාත් ඕක කරනවා. සිංහල මිනිස්සු විතරයිද මේ බනින්නේ? නැහැනේ. එහෙනම් මේ චේතනාව කියන්නේ අනිත් පැත්තෙන් බැලුවත් මොකද්ද? යුනිවර්සල් ට්‍රුත්. මුළු විශ්වයටම පොදු සත්‍යතාවය. මුළු විශ්වයටම පොදු සත්‍යතාවය. ඊළඟ දේ තමයි පින්නතුනි. දැන් මෙන්න මේ කය හරහා චේතනාව ක්‍රියාත්මක කරලා කුසල් අකුසල් දෙකම කරනවා. මොනවද කරන්නේ? කුසල්. අපි බලමු අකුසලයේ පැත්ත. මොන පැත්තද? අකුසලයේ පැත්ත. කරන එක. කරාද නැද්ද කියලා බලන්න. පළවෙනි එක තමයි ප්‍රාණඝාතය. මොන ඝාතයද? ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය. දැන් දන්නේ නැති වචන ලියලා කියලා වරද්දන්න ඕනේ නෑනේ. මොකද? සතුන් මැරීම. මොකද්ද? සතුන් මැරීම. දෙවෙනි එක මොකද්ද? සතුන් කියන්නේ පණ ඇති. හොඳේ පණ නැති ඒවා මේක දා ගන්න ඕන පණ ඇති. නැත්නම් නැති આવොත් මරා ගන්න දාගෙන වැඩි අනා ගන්නවා. ඊළඟට මොකද්ද? සොරකම. ඊළඟට මොකද්ද? සොරකම. ඊළඟට මොකද්ද? වැරදි කාම සේවනය. මොන කාම සේවනයේද? මෙන්න මෙයා ගැන පොඩ්ඩක් කියන්න ඕන. මොකද්ද? අර පුංචි කාලේ අපි ලිටරේචර් වල තියෙන පොතක් තමයි මොකද්ද ඉංග්‍රීසි සාහිත්‍යයට එහෙම තියෙන මඩොල් දුව. මොකක්ද තියෙන්නේ? ඒක ජින්න උපාලිට කියන බං. මොකද්ද කියන්නේ? මට මේ තුන්වෙනි ශික්ෂාපදේ සමාදන් කිරීම ගැන හැමදාම ප්‍රශ්නයක් තිබුණ කෙනෙක් මම. ඇයි මේක සමාදන් කරන්නේ? මටත් ওই ප්‍රශ්නේ ওই කාලේ තිබුණා. නමුත් දැන් ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඒක කොච්චර බලගත්තද කියලා තේරෙනවා. හරිද? ඊළඟ එක තමයි මොකද්ද? වචනේ හරහා චේතනාව ක්‍රියාත්මක වීම. මොනවද කියන්නේ? බොරු. මොකද්ද කියන්නේ? බොරු කියන. බොරු කියන. ඊළඟට මොකද්ද කියන්නේ? කේලම. මොකද්ද කියන්නේ? කේලම්. කියනවද? කේලම් කියනවද? දන්නේම නැහැ. ඊළඟට මොකද්ද? හිස් වචන. මොකද්ද? හිස් වචන. ඊළඟට මොකද්ද? පරුස වචන. ඊළඟට මොකද්ද? පරුස වචන. දැන් බලන්න වචනේ හරහා චේතනාව ක්‍රියාත්මක කළ අකුසලයේ පැත්තට මොකද්ද කරන්නේ? බොරු කියනවා, කේලම් කියනවා, MT ඒවා කියනවා, ඊළඟට පරුස. ඊළඟට පින සිත හරහා චේතනාව ක්‍රියාත්මක වෙලා මොනවද අකුසලයේ පැත්තට කරන්නේ?
අනුන්ගේ දෙයට ආස කරනවා. මොකද කරන්නේ? අනුන්ගේ දෙයට ආස කරනවා. බලමු ඒක කරනවද නැද්ද කියලා. ආසාව. ඊළඟට මොකද්ද? තරහ. මොකක් කරාද? දැන් තරහ අරගෙන තමයි මේ බනින්නේ පරුස වචන කියන්නේ. බැන්නේ නැත්තම් තරහ කට වහගෙන ගියොත් කොහේ හරහාද යන්නේ? හිත හරහා. ව්‍යාපාදේ. ඊළඟට හෙන ගහපන් ගණන් බලව. ඊළඟ අනිත් එක තමයි මිත්‍යා දෘෂ්ටිය. මොන දෘෂ්ටියද? මිත්‍යා දෘෂ්ටිය. ඔය දින දැන් පින්නොතනි කය හරහා වැරදි පැත්තට චේතනාව කී ආකාරයකට ක්‍රියාත්මක වෙනවද? 10 ආකාරයයි. කී ආකාරයයිද? 1 2 3යි 4යි 5යි 6යි 7යි 9යි 10යි. එහෙනම් දැන් බලමු. දැන් චේතනාව ගැන හොඳටම තේරෙනවා මම මේ අහන ප්‍රශ්නෙත් එක්ක. බලමු yes no ප්‍රශ්නේ. සත්තු මරලා තිනවද? යටත් පිරිසින් මදුරුවෙක්කෝ? yes ද no ද? yes ද no ද? yes තමයි ඉතින්. මොනවදද? yes no කින් දාන්නත් බෑ. දැන් හොරකම් ගේම් යටත් පිරිසෙන් මහත්තයගේ පොකට් එකට හරි තාත්තගේ අම්මගේ හරි එහෙම yes තමයි ඉතින් නේද? yes මූණ වලින් පේනවා yes කියලා. තුන්වෙනි එක අහන්නේ නැහැ. අහුවොත් ඉතින් no තමයි උත්තරේ. ඒවා හතරවෙනි එක දැම්මම කැඩෙනවා. ඒ නිසා ඒක තම තමන්ම දාගන්න. හතරවෙනි එක බොරු කියලා තියෙනවද? yes ද no ද? කියන හැටි විතරක්. yes. එහෙනම් චේතනාවේ හොඳටම වැඩ අරගෙන තියෙනවා. ඊළඟට මොකද්ද? කේලම්. yes ද no ද? yes no ද no yes ද? දන්නේම නැහැ. yes. ඔබා චේතනාව එකත් හරි. ඊළඟට හිස් වචන. ඒක රජ්ජුරෝ ගැන, නලු නිලියෝ ගැන අද ආයස් ආයක දැනුත් මේ එනකන පන්තිය කරන්නේත් ඕක තමයි. මොකද්ද? ඊළඟ ඡන්දෙට කවුද එන්නේ? කවුරු වෙයිද දන්නේ? පරුස වචන. ඊගන තද හાર્ඩ් ඒවා. මොනවද? ඒව කියක් දන්නේ නැද්ද? පුරුදු කරලා ගන්න ඕනේ. yes තමයි. මොකද්ද? yes. චේතනාව ගැන හොඳටම පැහැදිලි නේද? හොඳටම පැහැදිලි. ඊළඟ අනුන්ගේ දෙයට ආසාව ඇති වෙලා තිනවද? අනුන්ගේ දේවල් වලට ආසාව. ඒක තමයි පින අද දවසට කොච්චරද කියලා දන්නේ නැහැ. දැන් ඔන්න අපි යන වාහනේ ඉස්සරහ යනකොට හොඳ වාහනයක්. දැන් මොකද වෙන්නේ? අනේ මටත් ඒක තියුණ නම්. මොකද උනේ? අනුන්ගේ දෙයට ආසාවක් ඇති. දැන් යනවා හොඳ ඇඳුමක් අඳලා මාලයක් දාලා ඩිසයින් එකක් ෆැෂන් එකක් තියෙනවා. අනේ මටත් ඒක ඇඳගෙන පන්තියට ගියා නම්. දැන් මේ Tamanට අයිති දෙයක් ගැනද මේ හිතන්නේ? අනුන්ගේ දෙයකට. ඉතින් ලස්සනට මේ කුමාරිකාවක් ඇඳලා කාන්තාවක් යනවා. අනේ මටත් එහෙම ඇඳා නම්. ලස්සනට ඇඳලා දණේම ඉතින් බලන්න. අනුන්ගේ දෙයට ආසාව නිරන්තරයෙන් ඇති වෙනවද නැද්ද? අනේ මේ වගේ මල් පොකුරක් අපේ ගෙදරට ගෙනහිලා තිව්වා නම්. මොකද්ද මේ ඇති වෙන්නේ? ආසාව. දෝරේ ගලා යනවා හිතේ. දැන් මේවා නම් යටේව නම් එච්චර බලගතු ලෙස කෙරෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? දෝරේ ගලා යනවා. උදේ නැගිට වෙලාව ඉඳන් සැන්දෑ වෙනතුරු මොකද වෙන්නේ? අනේ මටත් මේ වගේ මහත්තයෙක් හිටියා නම්. අනේ මටත් මේ වගේ නෝන කෙනෙක් හිටියා. අයි මතක් වෙනවා. හිතින් හිතුවට කයි වැඩේ අවුල්. මොකද වෙන්නේ? it is very danger. ඉතින් ඒ ආකාරයට පින්නතුනේ අනුන්ගේ දේවල් වලට මේ ආසාව නිරන්තරයෙන්ම ගලා යනවද නැද්ද? කුසල්ද අකුසල්ද? අකුසල්. ඊළඟට පින්නතුනේ වාහනයක් යන්තම් ගාවල ඕල්ටෙක් කරනවා. මොකක්ද ඇති වෙන්නේ? තරහ. මොකක්ද ඇති වෙන්නේ? එහෙනම් තරහත් ඕකේ නේද? ඒකත් උඩත් යස් යටත් යස්. මෙන්න ඊළඟදී යස් ද නෝද? මිත්‍යා දෘෂ්ටික චේතනා. එයා ගැන තමයි තියෙන්නේ. මොන චේතනාද? මිත්‍යා දෘෂ්ටික. ඒකවත් යන්තම් බේරලා තියුණොත් හොඳටම ඇති. මොකද්ද බලමු මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? පිටේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් බලගතුම චේතනාවේ භයානකම චේතනාව මොන චේතනාවද? මිත්‍යා දෘෂ්ටික චේතනාව මෙහා. මෙහා තරම් බලගතු චේතනාව බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ කියනවා. බලන්න කොච්චර ඇත්තක්ද කියලා දැන් පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ චේතනාව අකුසලයට 10 ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. නමුත් බරපතලම චේතනාව මොකද්ද?
මිත්‍යා දෘෂ්ටික චේතනාව. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් මේ චේතනාව තරම් බලගත් චේතනාවක් දකින්නේ නැහැ කියලා. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? ඔන්න බලන්න මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියන එක. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ පින්නතුනි දන් දීමේ විපාක පිළිගන්නේ නැහැ. මොකද දන් දීමේ විපාක පිළිගන්නේ නැහැ. යාගෙන දන් දුන්නත් කිසි ප්‍රශ්නයක් නැහැ, නොදුන්නත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕක ඇති දෙයක් අපිට ඔය ලැබෙන දෙයක් අපිට පේන්නේ නැහැ. ඒකට නම් බැංකුවේ ගෙනින් දාපල්ලා. එහෙම කියනවා. එහෙම අදහසක් තියෙනවා නම් එයා දන් දීම පිළිගන්නේ නැහැ. මොකද්ද පිළිගන්නේ නැත්තේ? දන් දීමෙන් සැප ලැබෙනවා කියලා පිළිගන්නේ. අන්න එහෙම අදහසක් තියෙනවා මේ මිත්‍යා දෘෂ්ටික චේතනාව. දෙවෙනි එක තමයි පින්නතුනි කොච්චර පව් කරත් කිසි අවුලක් නැහැ. ඔය කවුදානේ කාට දාන්නේ ඔය කරන පව් විදියට ඔය එන්නේ කියලාත් අහනවනේ. ඔය තරමට ඔය මිනිස්සු පව් කරනකොට ඕවා එනවයි එහෙමත් අහනවා. එහෙනම් පාපේ විපාක පිළිගන්නේ නැහැ. මොකද්ද පිළිගන්නේ නැත්තේ? පාපේ විපාක පිළිගන්නේ නැහැ. මේවයි විපාක පිළිගන්නේ නැහැ. ඊළඟට විපාක නැවත එකෙන් මේ පව් කරාම දුකක් එනවයි කියලා තේරුම් ගන්නෙ නැහැ. ඊළඟ එක තමයි අම්මා පිළිගන්නේ. අන්න ලස්සනම දේ. කවුරු පිළිගන්නේ නැත්තේ? අම්මා. ඒ අම්මගෙන් ඉපදිලා අම්මනේ මේ කවුද උපද්දවලා තින්නේ? කවුද? මම අන්තභූත ලෝකෙකින් ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් ඩාවින්ගේ පරිණාමවාදයට අනුව මම පූර්වජ ජීවියෙක්ගෙන් බිහි වෙච්ච කෙනෙක්. තාත්තයි අම්මයි එකතු වෙලා මාව හැදුනා මට කන්න දෙන්න. ඊට පස්සේ මොකද කියන්නේ? නැත්තම් දෙවියන් වහන්සේගේ දායාදයක් මම. අම්මා තාත්තගේ කාටවත් අයිති කෙනෙක්. අන්න කියන අම්මා පිළිගන්නේ නැහැ. කවුද පිළිගන්නේ නැත්තේ? අම්මා පිළිගන්නේ. ඊළඟට තාත්තා පිළිගන්නේ නැහැ. කවුද පිළිගන්නේ නැත්තේ? තාත්තා උපතට හේතු වුණා කියලා එයා පිළිගන්නේ. ඊළඟට පින්නතුනි මොකද්ද කවුද පිළිගන්නේ? මොකද්ද වෙන්නේ නැත්තේ? එයා පිළිගන්නේ නැහැ. එයා දිව්‍ය ලෝක තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. මොකද්ද කියන්නේ? එයා කියන්නේ දිව්‍ය ලෝක, പ്രേත ලෝක කියලා දන්නේ ඔක්කොම මේ ලෝකේ. මගේ යාළුවෙක් මේ ළඟදී ඇවිල්ලා මට කියනවා හාමුදුරුවනේ මේ ගිහිල්ලා තියෙනවද මේ අප්‍රිකන් පැත්තේ? මම කිව්වා පිස්සුද බං තාම එක රටකට අවිද ගන්න බැරි වුණා. යන්න අප්‍රිකාවට. අන්න නියම සතර අපාය. പ്രേතෝ ඉන්නවා. මට කිව්වා දුර්ගේශ්වරී යන්න කෑම නැවක් ගෙන්නilla දුන්නත් ඉවරයක් නැහැ. ඔන්න പ്രേත ලෝකය. හාමුදුරුවෝ යන්න ඕස්ට්‍රේලියාවට, ස්විට්සර්ලන්ඩ්, ෆින්ලන්ඩ් ඔය වගේ රටවල් ටිකකට අන්න නියම දිව්‍ය ලෝක. හාමුදුරුවෝ යන්න ඇන්ටාර්ක්ටික් වගේ පැත්තට අන්න නියම බ්‍රහ්ම ලෝක. හාමුදුරුවෝ නියම මනුස්ස ලෝකේ තමයි this world. කවුද? ඔන්න මේ පෘථිවි උඩ තියෙන මේ ශ්‍රී ලංකාව. මනුස්ස ලෝක. අන්න යාගේ ලෝක විස්තරය. කියන්නේ යා මෙතනින් එහාට කිසිම දෙයක් පිළිගන්නේ මම අයියෙන් මම පේන්නේ නැති දේවල් පිළිගන්නේ නෑ හාමුදුරුවෝ. අන්න එවැනි චේතනාවක් තියෙනවා. ඒකත් මිත්‍යා දෘෂ්ටික චේතනාව. මම තා පොඩේ ඔප්පු කරලා පෙන්නන්න. ඊළඟ එක තමයි පින්නතුනේ 6 වෙනි එක තමයි මොකක්ද? ඕපපාතික උපත පිළිගන්නේ. මොන උපතද පිළිගන්නේ නැත්තේ? ඕපපාතික උපත. ඕපපාතික කියලා කියන්නේ දැන් යා කියන අණ්ඩජ මේ ජලයෙන් උපදින සත්තු ඉන්නවා කියලා මම පිළිගන්නවා. බිත්තරයෙන් සත්තු උපදිනවා කියලා මම පිළිගන්නවා. මව් කුසෙන් සත්තු බිහිගෙන හරි. හැබැයි ඕපපාතිකව නම් ඉබේ පහළ වෙන සත්ත්ව කොටාසය නෑ. ඒක නම් පිළිගන්නේ නැහැ. ඒ උපත පිළිගන්නේ නැහැ. ඉතින් ඔය ආකාරයට කරුණු 10ක් තියෙනවා. ඒ 10ම පිළිගන්නේ නැහැ කියලා පිළිගත්තේ නැත්නම් එයාට කියන්නේ කවුද? මිත්‍යා දෘෂ්ටිය. එයා ඒක පින්නතර උප්පැන්නට බෞද්ධ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තියෙන්නේ මොකද්ද? දැන් කවුරු හරි කියනවා මම ওই 10ම පිළිගන්නවා. නමුත් එයාගේ හදවත පිළිගන්නේ නැහැ. එයා කටින් කියනවා ওই 10ම මම ඕකේ තමයි. නමුත් එයාගේ හදවතින් ඒක පිළිගන්නේ නැහැ. ඉතින් පින්නතර කටින් කිව්වට වැඩක් නැහැ. මොකද තමන්ගේ හදවත පිළිගන්නේ නැත්නම් ඒ චේතනාව මොන චේතනාවද? මිත්‍යා දෘෂ්ටික. මම ওই යුද්ධ කාලේ හිටියේ තිරිකුණාමලයේ ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ මේ නාවික හමුදා කඳවුරක මම ධර්ම දේශනාවකට වැඩියා. ඒ වඩින වෙලාවේ මට හිතුණා මේ මිත්‍යා දෘෂ්ටිය ගැන ධර්ම දේශනයක් කරන්න ඕන කියලා. මම අහුවේ එතන ඉන්න අයියලාගෙන් ඕගොල්ලෝ අම්මා තාත්තා කියන අය පිළිගන්නව නම් අත උස්සන්න කියලා. මුළු කඳවුරම අත ඉස්සුවා. 2000කට 1500කට වඩා පිරිසක් හිටියා. ප්‍රධාන නාවික හමුදා කඳවුර ඔක්කොම අත ඉස්සුවා. අම්මා තාත්තා පිළිගන්න ඕකේ. මං කිව්වා හදවතට අවංකව, හිතට අවංකව දිව්‍ය ලෝක කියලා දෙයක් නැහැයි කියලාද මේ ලෝකේද තියෙන්නේ වෙන ලෝක කොහේ හරිද තියෙන්නේ කියනවා පිළිගන්න මේ ලෝකේ තියෙනවයි කියලා අත උස්සනවා බුදු අම්මෝ දෙන්නේ තුන් දෙනා ඔක්කොම අතිස්සෝ මේ ලෝකේ තමයි දිව්‍ය ලෝකේ තියෙන්නේ කියලා මම නැවත වතාවක් ඇහුවා අම්මා තාත්තා පිළිගන්නවද අත උස්සන්න කියලා අයිත් ඔක්කොම අතිස්සුවා අනේ කාලේ වනේ වාසී වනාන්තරේ ඉන්න කාලෙක එළියට ආව මේ වගේ දේවල් දකින්න ලැබෙනවා මම ඇත්තටම උඹලා අම්මා තාත්තා පිළිගන්නවද අයියේ ඔව් හවුද අම්මා තාත්තා පිළිගන්නවා. ඇයි එහෙනම් දිව්‍ය ලෝක පිළිගන්නේ නැත්තේ? අපි ඒව දැකලා නැහැ හාමුදුරනේ. මොකද්ද කරන්නේ? දැකලා නැහැ.
අන්න වචනේ මට ඕන. මොකද? අපි ඒව පිළිගන්නේ නැත්තේ ඇයි? අපි ඒව දැකලා මං අහුවා උඹලා අම්මගේ බඩෙන් උඹ එනවා දැකලා තියනවද අයියේ? දැකලා නැහැ. මම ඇයි පිළිගන්නේ? අම්මා ෆොටෝ එකක් ගහලා තියුවද? නැහැ. ඇයි පිළිගන්නේ? එහෙනම් ඒක හරියට උගුරට හොරා බෙහෙත් බිව්වා වගේ කතාවක්. එයාගේ හදවත ඒක පිළිගන්නේ නැහැ. නමුත් අයියා පිළිගන්නවා කියන්නේ මොකද ලංකාවේ සම්මතයක් තියෙනවා. අම්මට තාත්තට සැලකුවේ නැත්තම් හොරෙක් මිනිමරුවෙක්වත් ඒ පුද්ගලයාට සලකන්නේ නැහැ. අන්නේ සම්මතයට එයා බයයි. අන්නේ බයට එයා කටින් කියනවට මිසක් එයාගේ හදවත අම්මා තාත්තා පිළිගන්නේ නැහැ. මොකද මේ කරුණු 10න් 9ක් පිළි අරගෙන එකක් පිළිගත්තේ නැත්තම් පින්නඳුනි එයා උගුරට හොරා බෙහෙත් බූපු කෙනෙක්. එයා ඊතුරු 9ම පිළිගන්නේ නැහැ. මොකද මේ 10 එකට එකක් බැඳිලා තියෙන්නේ චේතනාවේ. මේ 10ම එකට එකක් බැඳිලා තියෙන්නේ. දැන් මම අයි තාත්තා පිළිගන්නේ. දැකලා තියෙනවද තාත්තද කියලා? දැන් අම්මා නම් කොහොම හරි දැක ගන්න පුළුවන් නේ. ඔයාලා වීඩියෝ තාත්තයි කියලා දැකලා තියෙනවද? නෑ. එහෙනම් අයි පිළිගන්නේ. අම්මා කියපු නිසාලු. මම අම්මා හරියට කිව්වොත් වැඩේ හරි, වැරදියට කිව්වොත් වෙන මොනව කියන්නද ඉතින්? ඉතින් ඒ නිසා පින්නතුනි අර බලන්න දැන් ඒ දෙක ඇත්තටම මේ දෙක යා පිළි අරගෙන නැහැ. ඉතින් අන්න ඒ ආකාරයට පින්නතුනි මෙන්න මේ බලගතු චේතනා මේ සිතේ සකස් වීම 10ට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. මේකේ බරපතලකම කොහොමද කියනවනම් එදා එකල ඉන්දියාවේ බ්‍රාහ්මණ වංශිකයෝ කිව්වා මහා බ්‍රහ්මයාගේ නළලෙන් උපදිච්ච අය තමයි කවුද? බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ. කවුරු කියලා කියන්නේද? බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ. කකුල් දෙක යටිපතුලෙන් උපදිච්ච අය තමයි ශූද්‍රයෝ කියලා කියන්නේ. දැන් බලන්න මේගොල්ලෝගේ මිත්‍යා දෘෂ්ටියේ තරම කියලා කියන්නේ මේගොල්ලෝ පේන දේ පිළිගන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකට තියෙන ඊළඟ දේ තමයි පේන්න තියෙන දේ පිළිගන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා බ්‍රහ්මයේ ඔළුවෙන්ද මේ බ්‍රාහ්මණය උපදින්නේ? ඔව් කිව්වා. යස්. යටිපතුලෙන්ද ශූද්‍රය? ඔව්. එහෙනම් ওই මහා බ්‍රහ්මයේ මුළු ඇඟම ගර්භාෂයක් විය යුතුයි. මොකක් වෙන්න ඕනද? ගර්භාෂය. ඇයි එහෙම කිව්වේ? බුදුරජාණන් වහන්සේ අහන මේ අයගෙන් උඹලා දකින්න මේ ගැහණු ළමයි වැඩි වියටපත් වෙනවා. දකින්න නේද? ඔව් කිව්වා. ඊට දකින්න නේද මේ තරුණ අය විවාහ කරගන්න? ඔව් කිව්වා. දකින්න නේද බඩක් එනවා? ඔව් කිව්වා. දකින්න නේද උපදිනවා? ඔව් කිව්වා. එහෙනම් පේන දේ පිළිගන්නේ නෑ. බ්‍රහ්මාති මාතා පිතරෝයි මහා බ්‍රහ්මයට නේ බ්‍රහ්මයේ කියලා කාටද කියන්න ඕන? අම්මටයි තාත්තටයි කියන්නේ කොහොම? බ්‍රහ්මාති මාතා මොකද අම්මයි තාත්තා එකතු වෙලා තමයි දරුවෝ බිහි කරන්නේ. බලන්න මේ සම්‍යක් දෘෂ්ටියේ වටිනාකම කියලා කියන්නේ පේන දේත් පිළිගන්න පුළුවන් පේන දේ විදියට. හැබැයි මේගොල්ලෝ මේ චේතනාවට වැටෙන කෙනා පේන දේ පිළිගන්නේ බලන්න බරපතලකම. බලන්න බරපතලකම. ඉතින් බලන්න මේ චේතනාවේ මෙතෙන්ට සකස් වුණොත් තියෙන බරපතලකම. ඊට ලෞතුරා බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් කියනවා මෙන්න මේ මිත්‍යා දෘෂ්ටික චේතනාව අත්හරින්න නැතුව කවුරු හරි මැරුණොත් මිත්‍යා දෘෂ්ටික චේතනාව අත්හරින්න නැතුව කවුරු හරි මැරුණොත් එයාට උප්පත්ති දෙකයි තියෙන්නේ කිව්වා. එයා නැවත උපදින්නේ යාගේ උපත තැන් දෙකකයි සකස් වෙන්නේ කිව්වා. මොකද්ද? එක්ක නිරය එක්ක තිරිසන් යෝනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙයා මේ චේතනාව මරණාසන්න කාලේ හරි නොහැරියොත් මෙයාගේ කර්මය සකස් කරන්නේ කොහාටද? එක්ක නිරයට එක්ක තිරිසන් යෝනියට. ඉතින් බලන්න මේක ගැන තවත් සිදුවීමක් තියෙනවා. ඒකල ඉන්දියාවේ හිටිය ගෝකුර කුක්කුර කියලා දෙන්නේ. මොන කුර කුක්කුරද? ගෝකුර කුක්කුර. ගෝකුර කියන්නේ ගෞත සමාදන් වෙලා හොඳ ලෝකයකට යන්න ප්‍රාර්ථනා කරන කෙනා. ගෝකුර කියන්නේ ගවයෙක්ගේ රුත සමාදන් වෙලා. එයා ගවයෙක් විදියට යන්නේ. ගවයෙක් විදියට කන්නේ. තනකොළ කන්නේ. ගවයෙක් විදියට වතුර බොන්නේ. ගවයෙක් විදියට ඇවිදින්නේ. ගවයෙක් විදියට නිදාන්නේ නැට්ට විතරයි අඩු. අනිත් ඔක්කොම මේ විදියට කරන්නේ. කුක්කුර කියන්නේ බල්ලෙක් වගේ රුත සමාදන් වෙච්ච කෙනා. යාගේ ප්‍රාර්ථනාව තමයි බල්ලෙක් වගේ ඉඳලා හොඳ ලෝකයකට යන්න. බල්ලෙක් විදියට යන්නේ, බල්ලෙක් විදියට කන්නේ, බල්ලෙක් විදියට නිදාගන්නේ, බල්ලෙක් විදියට ඇවිදින්නේ. අර චුට්ටි නකුට විතරයි අඩු. ওই ටික තමයි එයා කරන්නේ. ඒ දෙන්නට කිව්වේ ගෝකුර කුක්කුර කියලා. මොන කුරද? ගවයෙක් හා බල්ලෙක් කියලා. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉන්දියාව කියන්නේ අදටත් මහ පුදුම හිතා ගන්න බැරි රටක්නේ. ඔන්න ඔය ප්‍රදේශයට වැඩියා. ගෝකුර කුක්කුරද උත සමාදන් වෙච්ච ගම්මානයට වැඩියා. ඉතින් මේ ගෝකුරයි කුක්කුරයි බල්ලෙකුයි හරකෙකුයි වගේ දුවල හතරෙන් මාව කාගාවද? බුදුරජාණන් වහන්සේ ගාව. ගෝකුර කියනවා මං අහලා තිබුණා ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේට අනාගතයේ පේනවය මට ආසයි දැනගන්න මම ගවයෙක් විදියට යන්නේ. ගවයෙක් විදියට කන්නේ. ගවයෙක් විදියට ඉන්නේ. මම ඊළඟට හොඳ ලෝකයකට යනව නේද? කොහෙද මේ ලෝකේ? What will be word? මොකක්ද මේ ලෝකේ? බුදුරජාණන් වහන්සේ ඕක ගැන කතා කරන්න එපා.
ඔය ගැන කතා කරන්න එපා. අපි වෙන දෙයක් කතා කරමු ගෝකුර. අනේ එහෙම කියන්න එපා ගෞතමයන් වහන්සේ. ගවයෙක් විදියට යන්නේ, ගවයෙක් විදියට කන්නේ, ගවයෙක් විදියට ඉන්නේ. මට ආසයි දැනගන්න මම යන ලෝකෙ ඉස්සරහට අනාගතේට. ගෝකුර ඔය ගැන කතා කරන්න එපා වෙන දෙයක් කතා කරමුකෝ. තුන්වෙනි වතාවට අහුනම බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් අහගන්න ගෝකුර. ඔච්චර කලබල කරනව නම් අහගන්න. ගවයෙක් විදියටද යන්නේ? එහෙමයි ගෞතමයන් වහන්සේ. ගවයෙක් විදියටද කන්නේ? එහෙමයි ගෞතමයන් වහන්සේ. ගවයෙක් විදියට නිදන්නේ? එහෙමයි ගෞතමයන් වහන්සේ. එහෙනම් ඉතින් එළදෙනෙක්ගේ බඩේ ගිහිල්ලා උපදී. ඒ ගවයන්ට අයිති හිත තියෙන්නේ කොහෙද? හරක ගාව. අඬන්න පටන් ගත්තා. මොකක් කරන්නද පටන් ගත්තේ? අඬන්න පටන් ගත්තා. ඊට කුක්කුර කියලා මගේ යාළුවා නම් වැඩේ වරද්දගෙන ගෞතමයන් වහන්සේ. මම නම් ගවයෙක් වගේ නෙවෙයි කවුද? බල්ලෙක් වගේ. බල්ලෙක් විදියට යන්නේ, බල්ලෙක් විදියට කන්නේ. මං වැඩේ හරියට කළා නේද? අහන්න එපා කුක්කුර, අහන්න එපා. දෙවෙනි වතාවෙත් ඇහුවා අහන්න එපා කුක්කුර, අහන්න එපා. තුන්වෙනි වතාවේ අහගන්න ඕනද කුක්කුර? බල්ලෙක් විදියටද යන්නේ? එහෙමයි ගෞතමයන් වහන්සේ. බල්ලෙක් විදියටද කන්නේ? එහෙමයි ගෞතමයන් වහන්සේ. බල්ලෙක් විදියටද නිදන්නේ? එහෙමයි ගෞතමයන් වහන්සේ. එහෙනම් බැල්ලියගේ කුසේ ගිහිල්ලා උපදීවි කිව්වා. අඬන්න පටන් ගත්තා. දැන් ඔහොමනේ තාම පිරිමි ළමයි ඉන්නේ. ගෑල් ළමෙක් විදියට යන්නේ. ගෑල් ළමෙක් විදියට කන්නේ. ගෑල් ළමෙක් විදියට කරාබු දාන්නේ. කොහෙද උපදින්න ඕන? ඒක වෙනම කතාවක්. හරිද? ඒක බලන්න පිළිවෙල උතන දැන් මිත්‍යා දෘෂ්ටික තියෙන අදහස සකස් වුණාට පස්සේ කොහෙද ගිහිල්ලා උපදින්නේ? කොහෙද උපදින්නේ? අන්නේ ආකාර හිතේ චේතනාව තමයි බැහැගන්නේ. ඉතින් ඒ දෙන්න අඬල කොහොම හරි පිළිවෙල අඬල ඉවරන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා කිව්වා ඔයක වැරදි මේ මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ කියලා පැහැදිලි කරලා පිළිගත්තා. පිළි අරගෙන මොකද වුනේ? බුදුරජාණන් වහන්සේගේ ශාසනයම පැවිදිලා රහතන් වහන්සේලා දෙනමක් බවට පත් වුණා. බලන්න රහත් වෙන්න පින තියෙන අය කරන දේවල් නේ. කරන දේවල්. ඒ ආකාරයෙන් ඊළඟට පිළිවෙල ලෞතර බුදුරජාණන් තවත් හෙලිදරව්වක් කරනවා. ඒක පිතාමත් ලස්සන ඉතාමත් ගැඹුරු හෙලිදරව්වක්. ඒක සම්පූර්ණ විස්තරය අද කියන්න බෑ. කෙටි විස්තරයක් කියන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මෙන්න මේ වගේ කාරණයක්. මෙන්න මේ පෘථුවියේ විනාශය සිදු වෙන්නේ කොහොමද කියලා. මේ අපි ඉන්න මහා පෘථුවිය තියෙනනේ මොන පෘථුවියද? මේ මහා පෘථුවිය ඔන්න තමයි අපි ඉන්නේ. අන්නේ පෘථුවිය උඩ ඉන්න අපිට අපේ විනාශයත් මේ පෘථුවියේ විනාශයත් සිදු වෙන විදිය. මේ පෘථුවියේ පින්නතුනි අසුරු කරගෙන තවත් ලෝක හතරක් පවතිනවා. ඒකට කියන්නේ මොකද? සතර අපාය කියලා. මොන අපායද? සතර අපාය. මේ පෘථුවියේ මැද පින්නතුනි පල්ලෙහාට ගින්දර ජාලාවක් තියෙනවා. ඒව යකඩ තට්ටු වලින් නිර්මාණය වෙලා තියෙනවා. තාම හොයාගෙන නැහැ. නමුත් තියෙනවා එර්දිමතුන්ට විශේෂ වෙන ප්‍රදේශයක්. ඒකට කියන්නේ නිරය. සංජීවයෙන් පටන්ගෙන අවීචයෙන් ඉවර වෙන යොදුන් ගාන තට්ටු උස ඔක්කොම කියලා තියෙනවා. ඊළඟට මොකද? මේ ඇසුරු තියෙනවා අපිට නොපෙනෙන ලෝකයක් പ്രേත ලෝකය කියලා. අපිට පේන තිරිසන් ලෝකය තියෙනවා. තවත් පින්නතුනි වර්ල්ඩ් එකක් තියෙනවා. ඉන්දිකටු සිදුරක් වගේ කට කිලෝමීටර් 1000 2000ක් විශාල බඩවල්. වේදනාව කුස ඉන්න එකට කියන අසුර නිකාය. ඒ වගේ ලෝක හතරක් තියෙනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. දිව්‍ය ලෝක කීයක් තියෙනවද? 6ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 16ක් ඉහළට යනවා. පින්නතුනි මෙන්න මේ තියෙන සූර්ය මඩලෙන් තමයි ඉරෙන් තමයි මේ පෘථුවියට ආලෝකය උපදවලා දෙන්නේ. මෙන්න මේ වගේ ඉර 7ක් පින්නතුනි මේ අවකාශයේ ඇති වෙනවා. සූර්යා කීයක් ඇති වෙනවද? 7ක්. ඒකට ගත වෙන කාලය අවුරුදු බිලියන ට්‍රිලියන ගණන් නෙවෙයි. ගණනින් කියන්න බෑ. කොච්චර කාලයක් යනවද ඒ ඉර 7ක් ඇති වෙන්නේ. මුලින්ම එක ඉරක් ඇති වෙන්නේ. දෙවෙනි ඉර පායනකොට පින්නතුනි මේ පෘථුවියේ තියෙන ගංගා හිඳෙන්න පටන් ගන්නවා. මොනවද හිඳෙන්න පටන් ගන්නෙ? ගංගා හිඳෙන්න පටන් ගන්නවා. ඊළඟට පින්නොදේ තුන්වෙනි ඉරත් පායනවා. මේවට මේ එක ඉරක් පායලා ඊළඟ ඉර පායන්න පින්නොදේ අවුරුදු කෝටි ගණන් නෙවෙයි හිතා ගන්න බැරි සංඛ්‍යාවක් ගත වෙනවා. තුන්වෙනි ඉර පායනකොට පින්නොදේ පෘථුවියේ ජීව කියන මනුස්ස ජීවයේ අඩුයි, සත්තු කියන එක අඩුයි. නමුත් පින්නොදේ ඒ වෙලාවට අතු ගංගා පවා හිඳිලා සාගරේ හිඳෙන්න පටන් ගන්නවා. මොකක් හිඳෙන්න පටන් ගන්නෙ? මේ මහා ජල සාගරයත් වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඊළඟ පිළිවෙලින් ඉර 6 වෙනි ඉර පායනකොට පින්නතුනි මේ මහා සාගරයේ ඇඟිලි පුරුකත් එවන්න ජලය නැහැ. මේ සාගරයේ ඇඟිලි පුරුකත් එවන්න ජලය නැහැ. තනින් තන මේ පෘථුවිය ගිනි ගන්නවා. මොකද්ද වෙන්නේ? තනින් තන මේ පෘථුවිය ගිනි ගන්නවා. අවසානයේ පින්නතුනි 7 වෙනි ඉර පායන කාලය සිද්ධ වෙනකොට මේකට කියන සත්ත්ව සූර්යයක් ගමන සූත්‍රය 7 වෙනි ඉර පායනකොට මේ පෘථුවිය පින්නතුනි වාෂ්ප වෙලා යනවා. මොකද්ද වෙලා යන්නේ? වාෂ්ප වඩනවා. එකක් ඒ කියන්නේ කපුරු පත්තු කරපු තැනක් වගේ. කබරු පත්තු කරාම ඩස්ට් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මෙච්චර විශාල පෘථිවියට ওই දේ සිද්ධ වෙනවා. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ඉරහත පායේ මේ මහා කල්පයේ අවසන් වෙනකොට මෙන්න මේ නිරයන් වල ඉන්නව පින්නතුනි පව් කරපු සත්තු. මොන සත්තුද? පව්කාර සත්තු. සමහර අම්මා මරපු, තාත්තා මරපු, රහතන් වහන්සේ ඝාතනය කරපු, ගුණධර්ම ඇත්තන්ට හානි කරපු අය නිරේ ඉන්නවා.
අන්නේ නිර්සත්තුන්ගේ පමණක් නිර්සත්තු උතෙන්ට ඉපදුනේ සම්‍යක් දෘෂ්ටියත් එක්ක. මොන දෘෂ්ටියක් එක්කේ? සම්‍යක් දෘෂ්ටිය. ඒ කියන්නේ යාලා දන්නවා ඔය කරපු දැන් අජාසත්ත කියන්නේ අවීචයේ ඉන්න කෙනෙක්. එයා තාත්තා මරු නමුත් එයා ඒක කරේ වරදක් කියලා එයා දන්නවා. එයා කරේ වරදක් කියලා එයා සම්‍යක් දෘෂ්ටිකයි. අන්න ඒ වගේ අය පවා පින්නතුනේ යාගේ චුතිය පහළ වුණාම නිරේදී ප්‍රතිසන්දිය ලැබනවා ප්‍රීති බක්කා භවිස්සාමි දේවාබස්සරායත. මෙන්න මෙතන ඉඳලා මේ විස්තරය කරන්න පැය 3:00මාරක් ගත වෙනවා. ඉතින් මම කෙටියෙන් තමයි කියන්නේ. පැය 3:00මාරක විස්තරයක් තමයි මේ මම කියන්නේ ප්‍රීති බක්කා භවිස්සාමි දේවාබස්සර. ආබස්සර බඹලෝ උපදී. ඒ කියන්නේ නිරසතාගේ චුතිය පහළ වුණාට පස්සේ නිරේ විනාශ වුණාට පස්සේ කොහෙද උපදින්නේ? ප්‍රීතිය ආහාර කරගෙන තියෙන ආබස්සර කියන බඹලෝ. ආබස්සර කියන බඹලෝ මේ වගේ ධාතු වලින් නෙවෙයි හැදිලා තියෙන්නේ. ඊටමත් සියුම් ධාතු වලින්. මොන ධාතු වලින්ද? සියුම් ධාතු වලින් හැදිච්ච කොටස. ඊළඟ දේ පින්නතුනි මොකද්ද වෙන්නේ? මෙන්න මේ නිරේ ඉන්න ওই වගේ ඔක්කොම සම්‍යක් දෘෂ්ටික චේතනාව තියෙන නිරසතු ඔක්කොම අර ආබස්සර ලෝකෙට යනවා. මිනිස්සු අතරත් ඉන්න මැරිච්ච මිනිස්සු ආබස්සර ලෝකෙට යනවා. දිව්‍ය ලෝක හයත් ওই හිරු පෑවීමෙන් විනාශ වෙනවා. ඒ දෙවිවරු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුත් ආබස්සර බඹලොවට යනවා. මිත්‍යා දෘෂ්ටික සෑම දිව්‍ය බඹ പ്രേත හැම මනුස්ස හැම කෙනෙක්ගේම චුතිය මෙතනින් පහළ වුණාට පස්සේ ප්‍රතිසන්දිය ආබස්සර බඹලොවට යන්නේ කොහාටද යන්නේ? තවත් පෘථුවියක නිරේට මාරු වෙනවා කියනවා. තවත් මේ විශ්වපතේ තියෙන තවත් පෘථුවියක නිරේට ප්‍රතිසන්දිය මාරු වෙනවා. ඒයි මිත්‍යා දෘෂ්ටික බරපතලකම. ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන ඒ තරම්ම බරපතල දෙයක් තමයි මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය කියලා. අර අම්මා තාත්තා මරපුව සම්‍යක් දෘෂ්ටිකයාටත් කල්ප අවසානයේ යම් සැනසෙල්ලක් තියෙනවා. නමුත් පින්නනේ මිත්‍යා දෘෂ්ටියට ඒ chance එකක් නැහැ. ඒ chance එකක් නැහැ. හිතා ගන්න බෑනේ. ඉතින් ඒක තමයි මේ මිත්‍යා දෘෂ්ටිය ඔය දැන් මේ මම මේ කෙටියෙන් කියපු දේ පෙන්නන්නේ අඩුතරේ පැය 3:00මාරක් යන කොහොමද මේ ලෝකෙ හැදෙන්නේ? සංවත්තා යුවත්තායි කල්ප. එතනින් ගියාට පස්සේ කොහොමද ලෝකෙ මේ අවස්ථාවටපත් වෙන්නේ? කොහොමද මේ කාල පරාසයත් එක්ක මේක විනාශ වෙන්නේ? මොකද්ද මේ ආබස්සර බඹලොව? කොහොමද එතෙන්ට ප්‍රතිසන්දිය ලැබෙන්නේ? ඔය විශාල විස්තරයක්. ඉතින් කෙටියෙන් කිව්ව ඉතින් අද කියන්න බෑනේ. මේක විදිහට තේරුම් ගන්න දරා ගන්න. මේව කියනකොට හිතෙන්නේ නැද්ද පිළිදෙන බුදුරජාණන් වහන්සේ අවබෝධයේ සුළුපටු දෙයක්ද? සුළුපටු දෙයක් නෙවෙයි. අපිට හිතා ගන්න බෑ ඉතින් ඇත්තට මේ පරාසය. ඉතින් දැන් ඔන්න බලන්න මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට පින්නොත් තව මගේ යාළුවෙක් මේ ළඟදී අහව ප්‍රශ්නයක් තමයි. එයා කියනවා එයාගේ බොස් රටේ ඉන්නේ. එයා වෙනත් ආගමක්. එයා හොඳට දන් දෙනවලු. එයා මොකටද කරන්නේ? හොඳට දන් දෙනවා. අපිටත් වඩා දන් දෙනවා හාමුදුරුවනේ කියලා කියනවා. එහෙම අන්‍ය ආගමික එහෙම දන් දෙන අය ඉන්නවනේ. ඒක අයියා නිරේට යන්නේ කියලා මගෙන් අහනවා. අයියා නිරේට යන්නේ. එයාත් අපිට වඩා හොඳයිනේ හාමුදුරුවනේ. ඔන්න ඒ හොඳ මම පෙන්නුවා. ඔන්න මේ පින අපේ ගම අව විලේජ් එකට නැවත යන්නේ. මෙන්න පුංචි ඇල. මෙන්න අපේ පුංචි කිම් පැලස් එක. රජුරුව මම නෙවෙයි. හරිද? ඉස්සරහා තියෙන ගෙදර ප්‍රේමදාසයන් චන්ද්‍රිකා ඇන්ටිලයි යක්කු තුන් දෙනයි. තමිලි වත්තක් තියෙනවා අපේ නෙවෙයි අපේ වගේ තමයි. ඊළාට පින්නතුනි අපේ පාසල තියෙන කිලෝමීටර් 4ක් විතර දුර. කිලෝමීටර් 4යි. කීයක් දුරද? 4ක් දුර. දික් කුඹුර කියලා දිග කුඹුරු තියෙන ප්‍රදේශයක්. මේ අපේ ගම තියෙන මෙහෙම කඳු ගැට දෙකක් මෙහෙම. සමාතල. මේ තමයි ප්‍රධාන පාර. ගාල්ල දික් කුඹුර පාර. හරිද? දැන් මේ අපිට පාසල් යන්න පාරවල් 4ක් තියුණා. කීයක් තියුණාද? 4යි. උදේ පාන්දර නැගිටිනකොට යබ්බෙරේ ගැහුවා වගේ තමයි ඉන්නේ. අර සුදු ඇඳුමක් දාගත්තා, අර කලිසම් කොටෙත් ඇඳගත්තා. ඉතින් උදේ ඵලයන්කෝ කියලා පොත් බෑග් එකෙත් එල්ලගෙන යනවා. පළවෙනි පාර තමයි මෙතනින් මීටර 800ක් විතර පාරට ආවා. බස් එකේ නැග්ගා ගියා. රුපියල් 2යි ඒ කාලේ ගන්න. පාරේ ගියා. පළවෙනි මෙතන තියෙන කඩේ තමයි තෙපානිස් කඩේ. මොන කඩේද? තෙපානිස් කඩේ. හිත හොඳ මුදලාලි කෙනෙක් හිටියාගේ නම අනුර. පින්නතුනේ මෙන්න මේ කඩේට පොල්ලක් එහෙම තියුවොත් චමින්දලගේ ගාවින් බැස්සා ගියා. දෙවෙනි පාර චමින්දලගේ ගාවේ ෂෝට් කට් එකක් තියෙන කන්දෙන් අනිත් පැත්තේ බැස්සා. එතනින් ගියා කඩේ ගානට කැපෙන්න. ඒක හරි. ඒක ඉවරයි. දෙවෙනි පාර. තුන්වෙනි පාර තමයි මගේ හිතවත් හාමුදුරනම මෙන්න මේ හරිය හිටියා. කියන්නේ මේ ගේ මෙහෙම ඉස්සරහින් මේ පැත්තේ කන්දෙන් ගියා. මේ පන්සලට ගිහින් දානේ පොඩ්ඩක් තීමත් තියුණොත් උදේට සප්පායන් වෙලා පාසලට. ලොකු හාමුදුරුවෝ දැක්කොත් දාන්න එපා. හිමීට යනවා. මේ පොඩි හාමුදුරුවෝ කියනවා අද ලොකු හාමුදුරුවෝ කොහෙ ගිහිල්ලාද ඉන්නවද කියලා මාක් එක දුන්නම වැඩේ හරි. තුන්වෙනි පාර. හතරවෙනි පාර ඉස්සර ෆෝන් තියුණා වැඩේ හරියටම කරන්න තියුණා. ෆෝන් නැහැනේ. හතරවෙනි පාර තමයි පිළිදේ අඹවත්ත හරහා පාසල් යෑම. කුමක් කරහා පාසල් යෑමද?
අඹ කාලේට පැත්ත තමයි. හතරවෙනි පාර. ඔන්න පාරවල් හතර. මෙන්න මේ අඹ ගස් රට අඹ ගස්. මොන ගස්ද? රට අඹ. පියුද මේ රට අඹ ස්වීට් හાર્ට්. ඒ තරම්ම රහයි. අඹ ගස් 20 ගාණක් 30ක් තියෙනවා. දැන් 15ක් විතර කවලා තා 15ක් තාමත් අපේ ගමේ ඉතුරු වෙලා තියෙනවා. අඹ කාලේට මං ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ පොත් බෑග් එකේ පොත් නැහැ. ඔක්කොම ලාච්චුවක් අස්සේ හංගලා එන්නේ. මොකද කරන්නේ? මේ පාරෙන් නංගිට කියන ඔයා මෙහෙන් යන්න මම මෙහෙන් ගිහිල්ලා මේ අඹ ගහ සම්පූර්ණ හොලවන ඕනේ කියලා. දඩබඩ ගාලා වැටෙන. අපේ නෙවෙයි අපේ වගේ තමයි. ඊට පස්සේ මින්නද අඹ ටික ඔක්කොම හිඳලා බෑග් එකකට දාගෙන යන ගම කකා යනවා. ඉස්කෝලේට යනකොට 9 විතර වෙලා. අර ගේට්ටුවේ ඉන්න සිකියුරිටි වගේ කියනවා. මොකෝ මම ඔය දන්නවද අපේ තාත්තා නැහැ කියලා. යන්න දෙනව හලෝ. අඹ ගෙඩියක් නොදී ගානට කරුණාව පහල කරගෙන ඇතුළට යනවා. මිස්සහන මොකෝලා මේ පරක් වෙලා. මිස් ඉතින් අපේ ගෙදර කවුරුත් නැහැනේ විල පිහලා තමයි එන්න ඕනේ. වාඩි වෙන්න දෙනවා. අන්තිමටම ගිහිල්ලා ඩෙස් එකේ වාඩි වෙලා උගන්නනකනුත් අඹ කනවා. තවත් යාළුවෙන්ට භාගයක් එහෙම දෙන්න. ඒ තරම්ම රසයි අපේ ගමේ හැදෙන අඹ. දවල් වෙලාවට මගේ ඇඟම අඹ සුවඳයි. අඹ ගස්වල සුවඳයි, අඹ ඇටවල සුවඳයි, ඔක්කොම ඇඟ සුවඳ, අඹ සුවඳ. ඒ තරම්ම මේ අඹ රසවත්. ඊළඟට පින්නතුනේ අපි ලෙඩ වෙන කාලේ. ඒ කියන්නේ දද කුෂ්ඨ ඔය එනෝනේ ඇඟේ. අපේ පැත්තේ මිරිස්සාවට හදුනත් අපේ ආච්චි එක්කගෙන යන සිංහල බෙහෙත් ගන්න. ඒ ડોක්ටර් ඇවිල්ලා මාරම ડોක්ටර් කෙනෙක් තමයි. අපි ඩොක් කියලා කියන්නේ ඩොක් 100. ලියන්නෙම කසාය. මොනවද කසායට ගන්නෙ? කොහොඹ කොළ, කොහොඹ පොතු. ඊළඟට මොනවද? පප්පාඩගම්, අරලු, බුලු, නෙල්ලි. සිංහල බෙහෙත් සාප්පුවට ගිහිල්ලා මේ දෙක නම් අපේ ගමේ තියෙනවා. අපේ ගෙවල් ගාව ඉස්සරහා කොහොඹ ගහක් තියෙනවා. හරි ලස්සනට හැදිලා. ලස්සනට හුලකට හෙල වෙනවා. අඹ ගහ තරම්ම කොහොඹ ගහත් ලස්සනයි. පින්තූරයක් ගත්තොත් කොහොඹ ගහ ලස්සනයි කියලාත් හිතේවි. අපේ ආච්චි කියලා මේක පොතු සුද්ධ කරනකොට මට කොහොඹ කසාය රහ තේරෙනවා. මොන රහයිද? ඉතර. කොහොඹ පොතුයි අර කොළ ටික උයි කඩලා එළියේ ගේ ඉස්සරහා මොකක් හරි තියලා ලිපක් බැඳලා කොහොඹ කොළ අරක වතුරට දාලා ඊට පස්සේ අර අරලු අරව මේව දාලා රසකින්ද දාලා හදනවා. හදිල්ලා කාට වළඳන්න පුළුවන්ද? කාට වළඳන්න පුළුවන්ද? ඇස් දෙක වහගෙන සීනි ටිකක් ඉස්සෙල්ලා කාලා තව සීනි ටිකක් ළඟ තියාගෙන උගුරෙන් පල්ලෙහාට දාලා සාතීනි ටිකක් දාගන්න. ඇයි ඒ තරම්ම පැණි රහයි. එතකොට පින්නනේ බලන්න එකම ගමේ එකම පොළවේ හැදිච්ච ගස් දෙකක්. රටාඹහා කොහොඹ. එකම ගමේ එකම පොළවේ එකම පරිසර තත්ත්වවලදී එකම සුළඟක් යටතේ එකම හිරු එළියෙන් ලැබිච්ච ගස් දෙකක් තමයි මොකද? කොහොඹ ගහයි රටාඹ ගහයි. නමුත් රටාඹ ගහේ බීජය පැණි රහයි. කොහොඹ ගහේ මුලුත් තිත්තයි, කොළත් තිත්තයි, දලුත් තිත්තයි. ඒකේ පුංචි කහ පාට ගෙඩියක ඒකත් තිත්තයි. එහෙනම් අපි මේ රටගාඹ ගහට මේ රස ගෙනාවේ කොහෙන්ද? රටාඹ ගහට මේ රස ගෙනාවේ කොහෙන්ද? අඹ ඇටේ. කොහෙන්ද මේ රස ගෙනාවේ? අඹ ඇටේ තිබුණ පින්නතුනි ශක්තියක් මේ රටාඹ හැදෙන අඹ ඵලයට. එහෙනම් අපි මේ කොහොඹ ගහට මේ තිත්ත රස ගෙනාවේ කොහෙන්ද? ඒකේ බීජයේම තිබුණ ශක්තියක් මේ ගහ ඇතුළම ශක්තිය ව්‍යාප්ත වෙනවා කියලා. මෙතනින් පැහැදිලි මිත්‍යා දෘෂ්ටිය හා සම්‍යක් දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටික චේතනාව තියෙන කෙනාගේ කාය කර්මද තිත්තරහයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. කයත් තිත්තයි. වචනයත් තිත්තයි. සිතත් තිත්තයි. ඇයි තිත්ත? බීජය තිත්තයි. චේතනාව තිත්ත නිසා. එකම පොළවේ ඉන්නේ, එකම කෑම කන්නේ, එකම ඇඳුම් අඳින්නේ, එක වගේ වාහන පාවිච්චි කරන්නේ. නමුත් බීජය තිත්තයි. අන්න හේතුව. අන්න රීසන් එක. ඊළඟට පින්නතුනි සම්‍යක් දෘෂ්ටික කට්ටියත් මේ වැඩ කරනවා. සම්‍යක් දෘෂ්ටික අය සත්තු මරනවා, හොරකම් කරනවා, වැඩි කාම සේවනය කරනවා, බොරු කියන ඔක්කොම කරනවා. හැබැයි මුල තිත්ත නැහැ. ඔන්න මගේ යාළුවෙක්ගෙන් මේක කියන්නම්කෝ. එයා පින්නතුනි හැමදාම ඩ්‍රින්ක් එක දානවා. අපිත් ඉස්සර පොඩ්ඩක් තමයි. නමුත් දැන් නැහැ. ඉතින් දැන් දාලා කියනවා අපේ හාමුදුරනේ මගේ හාමුදුර අයි ලබන සතිය නම් බොන්නේ නැහැ හොඳේ. චුට්ටයි බොන්නේ. හරි. වරදක් තමයි හාමුදුරනේ කරන්නේ. ඉතින් අද විතරයි හොඳේ. දැන් ලබන සතිය නැවත දකින්න ලැබෙනවා. අනේ හාමුදුරනේ මගේ හාමුදුරනේ අයි ඊට පස්සේ නම් බොන්නේ නෑමයි. ඇයි ඒ? වරදක් තමයි ඉතින්. ඉතින් පොඩ්ඩක් ගන්න නැතුව බෑ. ඉතින් එයා කරන වරද එයාට තේරිලාද නැද්ද? එයා කරන වරද එයාට තේරිලා. නමුත් පුරුද්දට අත්තරින්න බෑ. ජම්මේට වඩා පුරුද්ද ලෝකේ. නමුත් වරදක් වශයෙන්වත් දන්නේ නැද්ද? ඒක හරි දන්නවා.
නමුත් පිළිතුරු මිත්‍යා දෘෂ්ටික කෙනෙක් ඕක කිව්වොත් අපේ ගමේ ඉන්න තවත් අංකල් කෙනෙක් නම කියන්න හොඳ නැහැ. මෙයා හැමදාම පදමට දාලා ඉන්නේ. දැන් මේ දවස්වල මම ගමේ නෑනේ හැමදාම දාලා ඉන්නේ. ඉතින් අපි අහනවා ඇයි මොකෝ අංකල්? අංකල් හෙට බොනවද? හෙටත් බොනවා හාමුදුරනේ අනිද්දා බොනවා ඉංගලින්දත් බොනවා. මගේ දිව්‍ය ඖෂධය තමයි මොනවද? කසිප්පු නැත්තම් කසිය නැත්තම් ගල් බෝතලේ. ඇයි ඒ අංකල් පින්නතුනි පිළිගන්නේ නැහැ. එයා කරන්නේ වරදක් කියලා. හාමුදුරනේ අපේ හාමුදුරන්ට පොඩ්ඩක් ගෙනල්ලා දෙන්නද? මොනවා කියන්නද ඉතින්? ඉතින් මල ඒ තමන් කරන වරද තමන්ට තේරෙන්නේ නැහැ. තවත් මොකද ඉස්සර අපිත් ඒ අංකල් එක පොඩ්ඩක් බීලා තියෙනවා. ඉතින් මොකද අපේ හාමුදුරුවෝ චුට්ටක් මම කාටවත් කියන්නේ නැහැ හොඳේ. මම සමහර කෙනෙක්ට තමන් කරන වරද පේනවා. එයි පේන්නේ. එයා පව වශයෙන් පිළිගන්නවා. පින වශයෙන් පිළිගන්නවා. හැබැයි මිත්‍යා දෘෂ්ටිකයාට තමන් කරන වරදවත් වැටහෙන්නේ නැහැ. දැන් අපි ඉස්සර ওই ඩාවින්ගේ පරිණාමවාදය වගේ කිව්වට පස්සේ මම යාළුවෙක් තීරණය කරා මෙහෙම. එයා කියන්නේ පූර්වජ ජීවියෙක්ගෙන් ආව මෙහෙම කියලා. කියන්නේ මේ ජීවිතෙන් පස්සේ කිසිවක් නැහැ කියලා තමයි එයා කියන්නේ. මෙතනින් පස්සේ මුකුත් නැහැ ඉන්නකම් ආතල් එකේ ඉන්න අදහසක් තමයි දෙන්නේ. එහෙම කියන්නේ එහෙම දෙනවා. මං කිව්වා අපි හොඳට කන්න ඕන, හොඳට බොන්න ඕන, හොඳට ඉන්න ඕන. ඔයා කැමතිද ඕකේ කිව්වා. මං කිව්වා ගේමක් දුන්නත් කමක් නැහැ මොනවා කරා හොඳට ඉන්න ඕනේ. ඇයි මේ ජීවිතේ විතරයි තියෙන්නේ. ලැබුවා නම් ජීවිතේ පන්න එකෙන් ගෙවන්න ඕන කියන අදහසට එනවා ওই වගේ දේවල් කියනකොට. ඇයි එන්නේ? මේකෙන් පස්සේ මුකුත් නැත්තම් ඉතින් මේ නිකම් මේ සාර ධර්ම රැකගෙන ඉඳලා වැඩක් නැහැනේ. එහෙම ඉඳලා වැඩක් නැහැ. ඊට පස්සේ තමයි මට තේරුනේ හිතපු චේතනාවේ සමාධියකදී වගේ හොඳටම තේරෙනවා මේ සිත සකස් වෙන විදිය. අන්න එතෙන්දී තමයි මේක තේරෙන්නේ ඇත්තටම මීට කලින් ඉපදිලා ඉන්දියා කියලා. ඇත්තටම මේ සිත යන රටාවට නැවත උපදිනවා කියලා. පින්නතුනි අන්න අර වගේ අදහස් වලට ඇති වෙනවා. ඒ වගේ අදහස් වලට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. මොන දෘෂ්ටියද? මිත්‍යා දෘෂ්ටිය. මොකද කරන වරදවත් Tamanට වෙන්නේ. උදාහරණයක් කියනවා නම් මේ චේතනාව ඉන්න අය අම්මට වඳින්නේ නැහනේ. දැන් මෙලත් ආගම් තියෙනවා ආගමකට පහර ගැනීමක් නෙවෙයි. එයා අම්මා පිළිගන්නේ නැහැ. නොපෙනෙන දෙවියන් වහන්සේ ඒගොල්ලෝ පිළිගන්නවා. මොකද අම්මගේ ඉපදිලා අම්මා නෙවෙයි දෙවියන් වහන්සේ තමයි මේ උපද්දලා තියෙන්නේ. ඒක පේන ඇත්තවත් මිත්‍යා දෘෂ්ටිය විසින් පිළිගන්න දෙන්නේ නැහැ. බලන්න අපි බුදුරජාණන් වහන්සේ අපිට පේන ඇත්ත පිළිගන්න එපා කියලා තියෙනවද? නැහැනේ. අපිට කියලා තියෙනවා අම්මට තාත්තට ගරු කරන්න. මොකද අම්මා තාත්තා තමයි අපි මේ ලෝකෙට ඉපැද්දුවේ. කර්මයකින් ආවේ. නමුත් අම්මා තාත්තා තමයි මේ ලෝකෙට ඔබට එළිය දුන්නේ. නමුත් අනිත් අය එහෙම කියන්නේ නැහැ. එනවා බලන්න සම්‍යක් දෘෂ්ටියේ වාසනා මිත්‍යා දෘෂ්ටිය. දැන් ඊළඟට තමයි පිළිගන්නේ මිත්‍යා දෘෂ්ටියත් ගේම් එකක් දෙනවා. හොරකම දෙනවා. ඉන්න ආයතනෙට පොඩි ගේම් එකක් දෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඉතින් යාට අවුලන්නේ ඒක කාලවිල සම්‍යක් දෘෂ්ටිය කෙනත් ඕකම කරනවා. හොරකම කරනවා. හැබැයි යාට හිතන අනේ මගේ ධනෙ නැති වෙයිද දන්නේ නැහැ. ඉතින් අනාගතයේදී මට මොකක් වෙයිද දන්නේ නැහැ. ඉතින් යා අපිට දානේ ගේනකොට යෝගට් වැඩි, අයිස්ක්‍රීම් වැඩි, මිදි වැඩි. මං එතකොට අනිවාර්යයෙන්ම දන්න වැඩේ ඕකේ තමයි කියන්නේ. ඒ කියන්නේ මොකද? එයා හිතන මේ ගත්ත ටිකෙන් ටිකක් හරි දන් දීලා කරපු අකුසලේවත් පොඩ්ඩක් අඩු කරගන්න ඕන. ඊළඟට එයා පිළිගන්නොත් දානේ විපාක පිළිගන්නවා. මොකද්ද පිළිගන්නේ? දානේ විපාක. මෑත කාලේ හොරු කණ්ඩායමක් ඇල්ලුවා. හොඳ ගේම් එකක් දීලා. කොහොම හරි CID එකෙන් ඇල්ලුවා කතරගමදී හිඟන අයට දන් දෙනවා. අර සල්ලි වලින්. එයා දැනගෙන තියෙන ඔයා කරන්නේ වරදක් කියලා. නමුත් දැන් මොකක් වේද දන්නේ නැහනේ. අනාගතයේ පින් කරන්න ඕනේ කියලා බුදුමැදුරු හදනවා, අරව හදනවා, මේවා හදනවා. නරක නෑ. ඉතින් හොඳයි. මොකද එයාගේ චේතනාව තියෙන වැඩේ වැරදුනා තමයි. නමුත් දැන් ඔක ලෝකෙකට කියලා ඇඟේ ගා ගන්න ඕනේ නැහනේ. මම ඉතින් හිත යටින් හිමීට පින් ටිකක් කරගන්නවා අරක බැලන්ස් වෙලා යන්න. පිටු දාන්න අර වගේ හරි අදහසකට එයා හොඳ අදහසකට එන්නේ ඇයි? එයා පාපය කියන එක පිළිගන්න නිසා. මොකක් පිළිගන්න නිසාද? තමන්ගේ වරද පිළිගන්න නිසා. බලන්න සම්‍යක් දෘෂ්ටියාට තියෙන ලක් එක, සම්‍යක් දෘෂ්ටිකයාට තියෙන වාසනාව. ඊළඟට ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සම්‍යක් දෘෂ්ටිය හඳුන්වන්නේ කුමක් කියලාද? උදේට අරුණ නැගෙනවා වගේ කියලා. මොකක් නැගෙනවා වගේද? උදේට අරුණ නැගෙන. උදේට අරුණ එනකොට අපිට දෙන බලාපොරොත්තුව මොකද්ද? උදේට අරුණ ඇති වෙනකොට තියෙන බලාපොරොත්තුව මොකක්ද? මොකද්ද පිළිතුරේ බලාපොරොත්තුව? අනිවාර්යයෙන්ම ඉර පායනවා. උදේට අරුණාලෝකයේ දකින්නකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම අද ඉර පායනවා. ඒ වගේ තමයි සම්‍යක් දෘෂ්ටිකයට බලාපොරොත්තුවක් තියෙනවා. එයාට ඌමනාවක් තියෙනවා එයාගේ වරද හදාගන්න. ඒක හදාගන්න ඕන කියලා එයාගේ ඩිටර්මිනේෂන් චේතනාවක් තියෙනවා. නමුත් එයාට තාම පුරුද්දට යනවා. නමුත් එයාගේ ජීවිතේට වැඩි ඈතක් නැහැ ආලෝකයේ පායන්න. මොකද එයාට වරද වශයෙන් පේන. බුදුරජාණන් වහන්සේ කියනවා වරද වශයෙන් පිළිගන්න කෙනත් ප්‍රඥාවන්තයෙක්. ඒ වගේම වැරදි නොකර ඉන්න කෙනත් ප්‍රඥාවන්තයෙක්. වරදක් කළ පිළි නොගන්න කෙනත් මෝඩයෙක්. ඊළඟේ තමයි වැරදි කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න එකත් මෝඩකම.
ඒ නිසා අපි වර්ධය වශයෙන් දැකීම ප්‍රඥාවන්තකමක්. ඒ නිසා යාට අනිවාර්යයෙන්ම යාගේ සම්‍යක් දෘෂ්ටිය නැමැති චේතනාව විසින් යාගේ ලෝකෙට හිරු පායවනවාමයි. හිරු පායනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටික චේතනාව මොන වගේද? ඉර හවසට අපි දන්නවා අනිවාර්යයෙන්ම ඊළඟට එන්නේ මොකද්ද? අන්ධකාරය කියලා. ඒ නිසා අපි මිත්‍යා දෘෂ්ටිකගේ ජීවිතේ අන්ධකාරයට ගිය ජීවිතය. මොන ජීවිතයක්ද? අන්ධකාරයට ගිය. බලන්න චේතනාවේ සකස් වීම. ඒක ආලෝකයට සකස් කරගන්න පුළුවන්. නැත්නම් අන්ධකාරයට සකස් කරගන්නත් පුළුවන්. ඊළඟට තවත් මේ චේතනාව ගැන කියන ගොඩක් දේවල් තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ චේතනාව උපමා කරන්නේ ගිනි ගොඩකට. මොන ගොඩකටද? ගිනි ගොඩකට හා කෙසෙල් ගසකට. කෙසෙල් ගසක් කියන්නේ පට්ට ගහනවා. අරටුවක් හොයන්න ඕන මිනිස්සෙක් කෙහෙල් ගහක් පට්ට ගහනවා. අරටුවක් ලැබෙයිද? ලැබෙන්නේ. චේතනාවෙන් ඔන්න ඔය වගේ මෙන්න මේ සකස් වීම. පින්නතුනි මෙන්න මේ ගැන අද මම මේ කෙටි විස්තරයක් විතරයි කරන්නේ. මේ ගැන ඉස්සරහට නෝමල් එකේ හොඳටම තේරෙනවා. හොඳටම තේරෙනවා. චුට්ටක් බලන්න. ප්‍රාණඝාතය කියන චේතනාව ඇති වුනහම මෙන්න මේකෙන් ඇති වෙන කර්මයට කියන්නේ අකුසල කර්මය කියලා. මොකක් කියලාද කියන්නේ? පාප කර්ම නැත්නම් අකුසල කර්ම. ඊළඟ තමයි චේතනාවෙන් ක්‍රියාත්මක වෙලා පින්නතුනි හදන ශක්තියට කියන්නේ මොකද්ද? කර්මය කියලා. මොකක් කියලාද කියන්නේ? කර්මය. චේතනාව නැමැති ශක්තිය හිත කය හරහා ක්‍රියාත්මක වෙලා ඇති ගන්නව බීජයක්, එනර්ජි එකක්. ඒකට කියන්නේ මොකක් කියලාද? කර්මය කියලා. දැන් උදාහරණයක් ගොයන් අහක් පැලවෙලා දෙන ඵලය මොකද්ද? වී ඇටය. වී ඇටයකින් නැවත මොකද්ද කරන්නේ? ගොයන් අහක් ඇති කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ චේතනාව කියන එකෙන් ඇති කරන වී ඇටය තමයි කර්මය කියලා කියන්නේ. මොකද්ද? කර්මය. ඒ වී ඇටයට නැවත ගහක් පැල කරන්න පුළුවන්. පිළිදෙ මෙන්න මේකට කර්මය. ඊට පස්සේ හොරකම් කරලා ඇති කරගන්න චේතනාවෙන් ඇති කරගන්න ශක්තිය මොකද්ද? පාප කර්ම. වැරදි කාම සේවනයෙන් පාප කර්ම. බොරුවෙන් පාප කර්ම. හිස් වචනයෙන් පාප කර්ම. කේලමෙන් පාප කර්ම. ඊළඟට මිත්‍යා දෘෂ්ටියෙන් පාප කර්ම. මේ කේලම ගැන පොඩ්ඩක් පස්සේ කියන්නම්. මේක ලස්සන වර්ඩ් එකක් තියෙනවා. ඉන්නකෝ කියන්න. කේලම. ඊළඟ අනුන්ගේ දේශ ආසාවෙන් මොකද්ද වෙන්නේ? පාප කර්ම. තරහෙන් මොකද්ද වෙන්නේ? පාප කර්ම. මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්නේ පාප කර්ම. මේ එකතු කරගන්න පොට්ටනියට කියන්නේ පාප කර්ම. පාප කර්ම. ඊළඟට පින්නතුනේ මේ දැන් ගොඩක් අය කියන දෙයක් තමයි අනේ අපි නම් ওই පන්ති වලට යන්න ওই භාවනා කරන පන්සල්ල නේ ඕනේ නැයි. අපි අනිත් සත්තු මරන්න හොරකම් කරන්න කිසිම දෙයක් අපි නැහැනේ. හැබැයි එයා දන්නේ නැත්තේ මොකද්ද? හිත ගැන එයා හරියට දන්නේ නැහැ. එයාගේ සිතේ උදේ ඉඳන් හවස වෙනතුරු පාප කර්ම ක්‍රියාත්මක වෙනවා කියලා එයා දන්නේ නැහැ මේ තුන හරහා. මම කියන්නේ පින්නතුනේ මේ බුදුදහම තේරෙන්න පටන් ගන්න ඇත්තටම පින්නතුනේ හිත ගැන තේරුණාට පස්සේ සමහර මිනිස්සු ඇත්තටම අපේ ආගමේ මේවා අන්‍ය ආගමක ඔක්කොම මේ සිතකය ගොඩක් සංවරයි වගේ තමයි. හදිසියෙ මිනිස්සෙත් තමයි මේ දෙක අසංවර කරගෙන තියෙන්නේ. නමුත් පින්නද හිත හැම හිතේම හිතහා අපේ මේ හිතේ ඇති වෙන චේතනා නතර වෙලා නැහැ. ඒවා අකුසලයට නිරන්තරයෙන්ම සෑම පයකම පැටව ගහනවා කර්මයෙන්. නිසා මෙතනයි මේ භයානකකම තියෙන්නේ. මෙතනයි මේ භයානකකම තියෙන්නේ. ඊළඟ මෙන්න මේ අකුසල කර්මය කියන එක පින්නතුනේ විපාක දෙන ආකාරය. දැන් මේ ඇති කරගන්න වී ඇට ටික නැවත පැල ඇති වෙන ආකාර බුදුන්වහන්සේ කියලා තියෙනවා. මේ ඇති කරන කර්මය නැවත අපිට උදව් වෙන ආකාර. මෙන්න මේ දැන් කියන එක මේ වෙලාවේ තේරුම් ගන්න එපා. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ මේ කර්මය පිළිබඳව ඥානය කියන්න තමයි මම මේක කියන්නේ. තේරුම් ගන්න එපා. පිළිදෙන බුදුරජාණන් වහන්සේ දන්න දේශනා කරනවා මෙන්න මේ කර්මය විපාක දෙන කාල හතරක් තියෙනවා. විපාක දෙන කාල කීයක් තියෙනවද? කාල හතරයි. දැන් මේවා ඒක මම ඉස්සරහදී නෝමල් තේරෙනවා. විපාක කාල හතරයි. විපාක දෙන භූමි හතරයි. විපාක දෙන කාල හතරයි. විපාක දෙන භූමි හතරයි. භූමි කීයද පින්නතුනේ? හතරයි. ඊළඟට තමයි උපතට හේතු වෙන ආකාර හතරයි. උපතට හේතු වෙන ආකාර හතරයි. මේ රැස් කරගත්ත කර්මය. ඊළඟ තමයි ඉපදිච්ච සත්වයාව පින්නතුනේ පෙළන උඩ විසි කරන යට විසි කරන ආකාර හතරයි. ඒ කියන්නේ උපතෙන් පස්සේ යාට උදව් කරන ආකාර හා විනාශ කරන ආකාර හතරයි. බලන්න. හිතේ ආවුස කීයද? හිතේ ආවුස කීයද පින්නතුනේ? චිත්තක්ෂණ එකයි. හිතේ ආවුස කීයද? චිත්තක්ෂණ එකයි. හිත ගන්නෙ මොකක්ද? අරමුණක්. ඒකට ක්‍රියාත්මක වෙන්නේ කවුද? චේතනාව. කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? කයෙන්, වචනයෙන්, මනසින්. සිත කය වචනය. එතකොට පින්නතුනේ ඒ ක්‍රියාත්මක කරලා ඇති කරගන්න ශක්තියට මොකද්ද කියන්නේ? කර්මය. ඒ ක්‍රියාත්මක කරලා ඇති කරගන්න ශක්තියට මොකද්ද කියන්නේ? කර්මය.
අන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ එක චිත්තක්ෂණයක් තුළ පින්නතුනේ චේතනාව ක්‍රියාත්මක විදිය වෙන දීලා දන්නෝ. ඒකෙන් ඇති කරන කර්මයක් දන්නෝ. ඒ කර්මයේ විපාක දෙන කාල හතරක් දන්නෝ. භූමි හතරක් දන්නෝ. උපතට හේතු වෙන ආකාර හතරක් දන්නෝ. ඉපදුනාට පස්සේ උදව් කරන ආකාර නැති කරන ආකාර හතරක් දන්නෝ. ඔන්න තව කෙටියෙන් මම කියන්නම්. තාත් චුට්ටක් කියන්න. ඊළඟට මේ භවයේ උපදින පළවෙනි හිතට මොකද්ද කියන්නේ? මේ භවයේ තියෙන පළවෙනි හිත මොන හිතද? ප්‍රතිසන්දි හිත. මොන හිතද? ප්‍රතිසන්දි හිත. මේ භවයේ පහළ අන්තිම මේ ශරීරයේ පහළ අන්තිම හිත මොකද්ද? මොන හිතද? චුතිසිත. මොන සිතද? චුතිසිත. චුතිසිත. ඊළඟට පින්නතුනි මෙන්න මේ භවයේ යන අපි ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? සිත් පහළ වීමක්. මෙන්න සිතට අරමුණක් අරගෙන චේතනාවක් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද වෙන්නේ? චේතනාව ක්‍රියාත්මක වෙලා පින්නතුනි කර්මයක් සකස් කරගත්ත කියමු කුසල හෝ අකුසල. මෙන්න මේ කර්මයේ පින්නතුනි මේ චුතිය පහළ වෙන්න කලින් විපාකේ ගෙනත් දෙනවා. මොකද්ද? මැරෙන්න කලින් විපාක එනවා. මොකද්ද වෙන්නේ පින්නතුනි? මැරෙන්න කලින් විපාක කියනවා. මේ කර්මයේ විපාක ඇති වෙනවා. අන්න ඒකට කියන්නේ ditta ධම්ම වේදනීය කියලා. අන්න පළවෙනි කාලය මොකද්ද? ditta ධම්ම වේදනීය. පළවෙනි කාලය මොකද්ද? ditta ධම්ම වේදනීය. ඊට පස්සේ මේ කාලේ පව් හෝ පින් කරන හැබැයි විපාක වාර එන්නේ නැහැ. ඊළඟට පාරේ විපාක දෙන්නේ චුතියෙන් පස්සේ ඊළඟ ප්‍රතිසන්දියත් එක්ක විපාක කියනවා. ඒකට කියන්නේ මොකද්ද? උප්පජ්ජ වේදනීය. මොන වේදනීයද? ඔන්න දෙවෙනි කාලේ තමයි දෙවෙනි භවයේ උප්පජ්ජ වේදනීයයි කියනවා. තුන්වෙනි එක තමයි පින්නතුනේ මොකද්ද? තුන්වෙනි කාලය තමයි ඊළඟ භවයේත් විපාක එන්නේ නැහැ. හැබැයි නිවන් දකින අතුරුම පස්සෙන් එනවා. ඒකට කියන්නේ මොකද්ද? අපරාපරිය වේදනීය. ඔන්න තුන්වෙනි කාලය නිවන් දකින ආජාති දක්වා. අපරාපරිය වේදනීය. ඊළඟ එක තමයි පින්නතුනේ දැන් මුගල අපි දන්නවා අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඊගල මිනිසු දහස් ගාණක් මැරුවා. එතකොට මේ මරපු බලගත්ු පාප කර්ම වලට කොහෙද උරුමකම් කියලා තුනේ නිරය. නමුත් අඟුලිමාල ස්වාමීන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කළා නිරයට යන ගමනේ නතර කරගත්තා. එතකොට පින්නතුනේ එහෙනම් ඊළඟ කාලය තමයි අහෝසි කර්ම. මොන කර්මද? අහෝසි කර්ම. හතරවෙනි කාලය තමයි අහෝසි වෙලා යන විපාකේ වාරයට එන්නේ දෙන්නේ නැහැ. විපාක වාරය නැති කරන්නේ මොකකින්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ඒකට කියන්නේ කර්මක්ෂය කරන මාර්ගය කියලා. අනේ ආකාරය. ඔන්න කාල හතර විපාක කාල. දැන් මේවා තේරුම් ගන්න එපා. ඉස්සරහට නෝමල් එකේ කොළවලින්ම තේරෙනවා. ඊළඟ තමයි විපාක දෙන භූමි හතර. මොන හතරද? ওই පොතේ පින්නතුනේ අද දීපු පොතේ අන්තිම පිටුවේ කලින් පිටුව ඇති. කලින් පැත්ත. ඒක ඇති මෙන්න මෙහෙම කතාවක්. මොන කතාවක්ද? තියෙනවා පළවෙනියට තියෙන පින්නොත් සතර අපාය තියෙන. මොන අපායද? අන්න විපාක දෙන පළවෙනි භූමිය තමයි සතර අපා භූමිය. මොන භූමියද? සතර අපා භූමිය. පළවෙනි භූමිය. ඊළඟ භූමිය තමයි මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක 6ටයි කියන්නේ සුගති භූමිය. මොකද්ද කියන්නේ? සුගති භූමිය. يعني මනුස්ස ලෝක 6යි එකයි දිව්‍ය ලෝක 6යි සුගති භූමිය. ඊළඟට බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඔය කියන්නේ දැන් පිනොතනේ හිතෙන් ඊළඟට වර සමාධිය වඩන. මොකද්ද වඩන්නේ? සමාධියට කර්ම සකස් කරාම උපදින්නේ බඹලොව. අන්න ඒකට කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකය. තුන්වෙනි භූමිය. ඊළඟට පින්නතුනි පමණක් අධිබලතෝ ඉෂුවරු වගේ අය සමහර සාමින්වහන්සේලා කසීන මණ්ඩල තියාගෙන අනන්ත ආකාශ වගේ භාවනා කරනවා. ඒවෙන් රූපයෙන් ඈතර වෙන්න ඒ භාවනා කරන්නේ. ඒකට කියන්නේ අරූප භූමි. මොන භූමිද? අන්න බලන්න විපාක දෙන භූමි හතරයි. විපාක දෙන භූමි හතරයි. ඊළඟ එක තමයි පින්නතුනි මොකද්ද? උපතට හේතු වෙන ආකාර හතරයි. රැස් කරගත්ත කර්මය සමහර ජනක මේ පස්සේ කියා දෙන්න. ජනක කර්මය කියලා එකක් තියෙනවා. ඊළඟට තියෙනවා මොකද්ද? ආසන්න කර්මය. ආචින්න කර්මය, කටත්තා කර්මය කියලා උපතට හේතු වෙන ආකාර හතරයි. මේවා දැන් නාවලායට තේරෙනවා. එයා මේ පින්නතුනත් ඒ කාලෙදි තේරෙන්නේ හිතන්න යන්න එපා. ඊළඟ එක තමයි පින්නතුනි මොකද්ද? ඉපදුනාට පස්සේ යාට ජීවිතය උඩවිසි කරන යටවිසි කරන ආකාර හතරයි. උපස්තම්භක, උපපීඩක, උපඝාතක ආදී වශයෙන්. උපතෙන් පස්සේ යාට කර්මයේ බලපවත්වන ආකාර හතරක් කියනවා. මෙතනින් ඕන උනේ මේක කියන්න නෙවෙයි. මොකද්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේට පින්නතුනි මේ ලෝකේ වැහිච්ච දෙයක් නැහැ. දැන් බලන්න හිත කය වචනේ හරහා චේතනාව ක්‍රියාත්මක වෙන විදිය පෙන්නවා. ඊළඟට ඒකෙන් ඇති කරන එනර්ජි එක පෙන්නවා. ඊට පස්සේ ඒ එනර්ජි එක විපාක දෙන කාල හතර, භූමි හතර, උපතර අවස්ථා හතර හා පින්නතුනි උපදුනාට පස්සේ යාට උදව් වෙන ආකාර හතර පෙන්නවා. හිතා ගන්න පුළුවන් කමකුත් නැහැ. ඊළඟ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මොකද්ද දේශනා කරන්නේ? චේතනාහම් භික්කවේ කම්. මහණෙනි මම චේතනාවටමයි කර්මය කියලා කියන්නේ. මොකටද කර්මය කියලා කියන්නේ? චේතනාවටමයි මහණෙනි මම කර්මය කියලා කියන්නේ.
චේතනාව කියන්නේ කුමක් හා සම්බන්ධද? ක්‍රියාවක් හා සම්බන්ධයි. එයා ඒ ක්‍රියාවට උදව් කරගන්නේ කවුද? සිත කය. චේතනාං වික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා. කොහෙන්ද චේතනාව ක්‍රියාත්මක වෙන්නේ? කය, වචනය, සිත හරහා. කය, වචනය. මහණෙනි මම චේතනාවටමයි කර්මය කියන්නේ. මොකද චේතනාව පහළ වෙනකොටම හදන එනර්ජි එක තමයි මොකද්ද? කර්මය. චේතනාව පහළ වෙනකොටම පෙරපසුණු මේ කර්ම ශක්තිය ඇති වෙලා අවසන්. පින්නතුනි මෙන්න මේ චේතනාව කියන වචනේ තේරුම් ගත්තොත් පින්නතුනි බුද්ධ ශාසනයම තේරුම් ගත්තත් වෙනවා. හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ මේ බුදුරජාණන්සේ බණ ඔක්කොම තේරුම් ගන්න වාසනාව ලැබෙනවා. පමණක් අම්මල අහනවා ඇවිල්ලා අපේ හාමුදුරනේ බුදු පිළිමන් අනිත් පැත්තට කරකවලා තියෙන මට පව් සිද්ධ වේද? මොකක්ද අහන්නේ? අපේ හාමුදුරනේ මම බුදු පැත්තේ අනිත් පැත්තට කරකවලා තියෙන මට පව් සිද්ධ වේද? මොකද්ද කියන්නේ? තමන්ගේ චේතනාව මොකද්ද කියලානේ බලන්න ඕන. මොකද්ද බලන්න ඕන? චේතනාව. අපේ හාමුදුරනේ මම බුද්ධ පූජාවෙන් භාගයක් කනවා. පව් සිද්ධ වේද? මොකද්ද බලන්න ඕන? චේතනාවටනේ කර්මය සිද්ධ වෙන්නේ. නේ? ඉතින් තවත් මේ ළඟදී අම්මා කෙනෙක් කෝල් එකක් දීලා කියනවා අපේ හාමුදුරනේ මම යාළු වෙලා අපේ ගෙදරින් කැමති වුණේ නැහැ. මම පැනලා ගියා. ගිහිල්ලා මට අපේ අම්මට සලකන්න බැරි වුණා. අපේ අම්මා ලෙඩ ගානෙම මැරුණා. මට අපේ අම්මා ගැන හොයන්නවත් බැරි වුණා. අපේ හාමුදුරනේ මම පංචානන්තරීය පාප කර්ම කළා නේද? දැන් මොකද්ද මේ අම්මා හන අහිංසක එහෙම තේරුම් ගන්න බැරිද? මම මේ විහිළුවකට නෙවෙයි. ඇත්තටම එහෙම අය හිතනවනේ. දැන් යා කියනවා යා පැනලා ගියාලු. එයාට අම්මට සලකන්න බැරි වුණාලු. අම්මා ලෙඩ ගානේ මැරුණේ ඒගොල්ලෝ සැලකුවේ නැති නිසාලු. අනේ අපේ හාමුදුරනේ මම අවුරුදු ගාණක් මේ ප්‍රශ්නෙන් දුක් විඳිනවා. මං අපේ අම්මා මරාගත්තා කියලායි මට හිතෙන්නේ. මොකද්ද ප්‍රශ්නේ දැන් මේකේ? චේතනාව ගැන දන්නේ නේ. ඉතින් මම යාට කිව්වා මෙහෙම කතාවක්. දැන් පවුනේ. මං කිව්වා අම්මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කාලේ මෙහෙම සිදුවීමක් වුණා. එක්තරා ස්වාමීන් වහන්සේ නම පවුලකට හිතවත් වෙලා හිටිය. එක දායක පවුල ගොඩාක් හිතවත්. නිතර යන වෙනෝ වාඩි වෙනෝ ගෙදරමයි ඉන්නේ ගෙදර. ඊට පස්සේ මොකද වුනේ පින්නතුනේ? මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා දඩාස් ගාලා පුටුවක් උඩ වාඩි වුණා. මොකද්ද උනේ? මේ මාස එකහමාරක බිලිඳ පුටුව උඩ හිටියේ. දඩස් ගාලා වාඩිවම බෙල්ල හිර වෙලා මැරුණ දරුවා. අර කාන්තාව ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ මගේ දරුවා මරාගත්තා කියලා කෑවා. දැන් මේ භික්ෂුවට අතිදුන අනේ මම දරුවද? මොකද හිතුනේ? අනේ මම දරුවා මැරුවද? ඉක්මනට ගියා බුදුරජාණන් වහන්සේ ජීවමානයිනේ. තථාගතයන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා කියනවා ස්වාමීනි මම එක ගෙදරකට ගොඩාක් හිතවත් වෙලා නිතර ආව ගියා. මම ගිහිල්ලා පුටුවක් උඩ වාඩි වෙලා දරුවෙන් මැරුණා. මම පරාජිකා වෙලාද? මම මගේ භික්ෂුත්වයේ නැති වෙලාද? මම මනුස්ස ඝාතනයක් කළාද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව මොකක්ද අහන්නේ? භික්ෂුව ඔබට චේතනාවක් තියුණද ඒ දරුවා මරන්න? අනේ භාග්‍යතුන් වහන්සේ මට එහෙම චේතනාවක් තියුණේ නැහැ. එහෙනම් භික්ෂුව ඔබට ප්‍රාණඝාතය කියන අකුසලයේ සිද්ධ වෙලා දැන් මොකද? චේතනාව තමයි මුල් වෙන්නේ. මොකද්ද මුල් වෙන්නේ? චේතනාව මුල් වෙන්නේ. එහෙනම් භික්ෂුව හැබැයි ඔබ සමාජ සාරධර්ම වලට පටහැනි දෙයක් කළා තියෙනවා. ඔබ සෙවිල්ලක් බැලිල්ලක් නැතුව වාඩි වෙලා තියෙන එක සමාජ විරෝධී දෙයක් වුණාට ඔබට ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දා භික්ෂු සංඝයා ඔක්කොම කැඳෙව්වා. කැඳවලා ශික්ෂාපදයක් පැනෙව්වා. මීට පස්සේ වාඩි වෙනකොට පුටුව අත ගාලා වාඩි වෙන්න ඕන කියලා. අදටත් පින්නතුනි භික්ෂුවක් හරියට වාඩි වෙනවා නම් පුටුව අත ගාලායි වාඩි වෙන්න ඕන. නැත්තම් විනය ශික්ෂාපදයක් උල්ලංඝනය වෙනවා. බලන්න එතන බුදුරජාණන් වහන්සේ චේතනාව හොඳටම පැහැදිලි කරා. මොකද්ද පැහැදිලි කරේ? චේතනාවක් නැත්නම් එතන ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කර්මය සිද්ධ වෙන්නේ මොකද? Tamanට අවංකම චේතනාවක් තියෙන්න ඕනේ එහෙම කරන්න. එහෙම නැත්නම් එහෙම දෙයක් නැහැ. උදාහරණයක් කියන්නම්කෝ තව. ඔන්න පින්නත දැන් මේ පින්නත හිතවත් වෙලා මං ගෙදරට ආවම මොකද වෙන්නේ? මං ගෙදර තියෙන උස්සයි යනවා. මොකද තියෙන මොකක් හරි ලස්සන පෝච්චියක් තියෙනවා බෑග් එකේ දාන් යනවා. ඊට පස්සේ මේ පින්නතුන් දැන් මං ගෙනිච්ච හොරකමට නෙමෙයි මොකටද විශ්වාසග්‍රහයෙන් ගෙනිච්ච. මොකද ෆ්‍රෙන්ඩ්ෂිප් එකට ගෙනිච්ච. ඊට පස්සේ දැන් මේ පින්නතුන් කිය හොරෙක් ඔය හාමුදුරු හොරෙක්. ඔක්කොම දැන් කෝල් කරලා කියලා ඉවරයි. හරිද? ඊට පස්සේ ඔය ඉගැන්නුවට හොරෙක්. ඊට පස්සේ මගේ හිතින් මං අහනවා මොකද ඇත්තට මට හොරකම් කරාද ගෙනින් ගෙනත් දෙන්නද ගෙනිච්චේ? ඒක ඉතින් බලනකොට හොරකම් කිරීමේ චේතනාවක් නැහැ. ඊට පස්සේ පින්නොදේ හරි. දැන් ඒතකොට ශික්ෂාපදේ කැඩෙන්නේ නැහනේ. ඊළඟට මොකද වෙන්නේ? ඇත්තටම හිතනොත් නැති වෙලාවක තියෙන 10 මිටියක්. දාගත්ත බෑග් එකට. මටම දෙන්න තමයි තුනේ ඊට කලින් හොරකම් කරගත්තා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අපේ හාමුදුරුවෝ අපි දෙන්න තමයි හිටියේ. අපේ හාමුදුරුවෝ ගත් එක හොඳයි. දැන් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ හොරකම් කරා කියලා. මොකද්ද පිළිගන්නේ නැත්තේ? හොරකම් කරා කියලා. හැබැයි අපේ චේතනාව මොකද්ද? හොරකම්.
දැන් සිද්ධ වෙලාද නැද්ද? මුළු ලෝකෙම කොච්චර හොඳ කිව්වත් වැඩේ වෙලා මොකකින්ද ඒක විනිශ්චය කරේ? චේතනාව. මොකකින්ද විනිශ්චය කරේ? සමහර දේවල් කරන්න ගියාම මේ මුළු ලෝකෙම බයින වැරදි කියලා. නමුත් තමන්ගේ චේතනාව කාටවත් වරදක් කරන්නේ නැත්නම් තමන්ට පාප කර්මයක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම මුළු ලෝකෙම සමහර නරක දෙයක් කරන්න ගියේ පරාලල්ලක් හොඳ වෙනවා. මුළු ලෝකෙම කියන හොඳයි උටුණු පළඳින උස්සයි යනවා. නමුත් චේතනාව නරක නම් විපාකෙ සිද්ධ වෙලා අවසන්. ඒ නිසා පින්නතුනි තමන් ගැන දැනගන්න තියෙන එකම දේ මොකද්ද? තමන්ගේ චේතනාව. දැන් ওই නඩුවක් විසඳනකට උනත් බලන්නේ එවලේ කෝපය ඇති වෙලාද ප්ලෑන් කරලා වරලද කියලානේ. චේතනාවට තමයි නඩු විසඳුම ගොඩක් දුරට හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි ඒ ආකාරයට තමන්ගේ චේතනාව ගැන දැනගත්තට කියන්නේ තමන්ට පිනපාව තේරුම් ගන්න පුළුවන්. ඉතින් බුදු පිළිමේ පැත්තට තියුවේ චේතනාව අයහපතක් නෙවෙයි නා අවුලක් නේ. හැබැයි ඉතින් මෝඩ වැඩ කරන්න ගැලපෙන්නේ නැති දේවල් කරලා නිකන් චාටර් වෙන්න ඕනේ නේ. නේ. පිළිවෙලකට තියාගන්න ඕන. ඊළඟට තමයි තමන්ගේ චේතනාව කාට හරි හොදක් කරන්න කියලා මුළු ලෝකෙම බැන්නා තමන්ගේ චේතනාව හොඳ නම් තමන්ට ඉතින් ඇති දෙයක් නේ. තමන්ට අවුලක් වෙලා නේ. එහෙනම් පිළිවෙල මේ ලෝකයේ චේතනාව කාටද විනිශ්චය කරගන්න පුළුවන්? තමන්ටමයි. තමන්ගේ චේතනාව ගැන දන්නේ කවුද? තමන්. සමහර අයට බඩගිනි නෑ වගේ. ඉතින් මිනිස්සුගේ චේතනාව බලලා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා තමන්ගේ චේතනාව තමන් විනිශ්චය කරගන්න එකමයි හොඳ. ඊළඟට පින්නතුනේ ඊළඟට තවත් ලස්සන දෙයක් මේකේ තියෙනවා. මොකද්ද ඒ ලස්සන දේ? මේකත් අහන්නකෝ. පින්නතුනේ මේ දැන් මේ බොඩි එකේ පහළ අන්තිම හිත මොකද්ද? චුතිසිත. අන්තිම සිත මොකද්ද? චුතිසිත. චුතිසිත පහළ වුණාට පස්සේ මේ ශරීරයට යන්න පුළුවන්ද? එන්න පුළුවන්ද? කන්න පුළුවන්ද? නාන්න පුළුවන්ද? බ්ලැක් කෙනා ගන්න පුළුවන්ද? සෙන්ට් ගහන්න පුළුවන්ද? අයිබ්ලෝ කපන්න පුළුවන්ද? පුළුවන්ද? එහෙම කවුරු හරි කරනවා නම් මෙහෙ එකගෙන ඉන්න. එහෙම කරන්න බෑ. මේකේ චුතිසිත පහළ වුණාට පස්සේ මෙයාට යන්න බෑ. කන්න බෑ, නාන්න බෑ, සෙන්ට් ටිකක් ගහ ගන්න පුළුවන් වටේ ඉන්න අයට. යාට ගහ ගන්න පුළුවන් කම නෑ. බ්ලැක් කෙනා ගන්නත් වටේ ඉන්න අය ගාලා පෙට්ටියේ දිවුවොත් තමයි. ඒ නිසා අපිනතුනි මොකක්ද වෙන්නේ? මෙන්න මේතර මේ ශරීරය කියන කෙනා වැදගත් කෙනෙක් නෙවෙයි. කවුද මේ රූකඩේ නටවලා තියෙන්නේ? හිතයි චේතනාවයි. කවුද මේක නටවන්නේ? හිතයි. අර පැත්තට යන්න හිතනකොට මේ පැත්තට යනවා. මේ පැත්තට යන්න හිතනකොට මේ පැත්තට යනවා. ඉස්සරහට යන්න හිතනකොට ඉස්සරහට යනවා. කවුද මේ නටවන්නේ? හිත හරියට, කය හරියට රූකඩයක් වගේ. මොකක් වගේද? ඔන්න අම්බලංගොඩ රූකඩ බලපු හැටි. බලංගොඩ රූකඩ නෙවෙයි, නුගේගොඩ රූකඩ නෙවෙයි. කොහෙද? අම්බලංගොඩ රූකඩ. නුගේගොඩත් තියෙන රූකඩ තමයි. ඔන්න බලන්න. නුගේගොඩත් රූකඩ ඉන්නවා කියලා ඔප්පු ගන්න හැටි. අපි පුංචි කාලේ පින්නද අපේ ගමේ පන්සලට එනවා රූකඩ. අම්බලංගොඩ රූකඩ. ඒක පින්නද භාගේ 5යි පුල් 10යි. භාගේ ටිකට් එක රුපියල් 5යි, පුල් ටිකට් එක රුපියල් 10යි. ඒක පෙන්වන්නේ දිත්තල කාලගෝල. මොනවද පෙන්වන්නේ? දිත්තල, මගේ දිත්තල, කාලගෝල, ඊළඟට සිරිසංගම ඕවා 7ක් විතර තියෙනවා. පළවෙනි ඉතින් අපි ඉස්සර රූප වාහිනිය ඕවා මුකුත් නැහැනේ. අපි ඉතින් ඕවා තමයි ඉතින් යන්නේ. යනවා ඉතින් කොහොම හරි යනකොට රුපියල් 5ක් ටිකට් එක දුන්නා. පුංචි කොල කෑල්ලක් දෙනවා. ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. මෙන්න මේ වගේ ඉස්සරහ විශාල මෙතන තිරයක් තියෙනවා. ওই තිරේ හිමීට අරනකොට නැටිච්චයන් නටනවා ඉවරයක් නෑ. එහාට යනවා අපේ ඉස්කෝලේ නැටුම් මිස්ටර් වඩා හොඳට නටනවා. හරිද? දැන් මෙන්න මෙහෙම නැටි මෙහෙම තියෙන මෙහෙම දාලා කොණ්ඩේ දාලා මෙහෙම එකක් ඇඳලා මෙන්න මෙහෙම අත් මෙහාට තියෙන පොඩ්ඩක් මෙහාට වගේ. මෙහෙම දාලා අත් මෙහෙම දාලා ඊට පස්සේ මෙහෙම ලස්සන ගවුමක් ඇඳලා නටනවා ඉවරයක් නෑ. දැන් ඊට පස්සේ නටුවට පස්සේ තමයි නාට්‍යය නිසා ආයිබෝවක් කියනවා, නමස්කාර කරනවා, දෙකට නැවෙනවා, තුනට නැවෙනවා, ඔක්කොම කරනවා. මට හරිම ආසයි ඔක බලන්න. කොහොමද මෙයා නටන්නේ කියලා. 6 වසරේදී 5 වසර 6 වසරේ තමයි ඔක අපේ ගම් වලට එන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඊළඟ දවසෙත් එන්න එපා ඔක බලන්න. ඊළඟ දවසේ එනකොට සල්ලි නැහැ. රුපියල් 5ක් ගෙදර හොයාගන්න නැහැ. ඊට පස්සේ මම වේලස්සනින් එනවා තව යාළුවෙක් එක්ක ඇවිල්ලා අරුන්ගේ බඩුව එහාට මෙහාට අදින්න පොල් සපෝට් එකක් දුන්නා. එහෙනම් මල්ලි බලන්න. ඉතින් හරි. දැන් දෙවෙනි දවසේ බලනවා. දැන් පළවෙනි දවසේ දිත්තල ඊළඟට සිරිසංගමුව. දැන් එනවා අර නැටිච්ච අයිත් අර විදිහටම එනවා. හරි නටලා ඊට පස්සේ මේ කියලා ආවඩලා ආයිබෝවන් කියලා ඔක්කොම කළා හරි. ඊට පස්සේ මේ 3-4 දවස් වලට වේලස්සනියෙන් ඇවිල්ලා අර ඔක්කොම එන රූකඩ නටන අය යාළු වෙලා මට ඊට පස්සේ යන්න ලැබෙනවා රූකඩේ අර මේව කරන පැත්තට. බලනකොට මොකක්ද දන්නවද? මෙතනින් කොහොමත් මෙහෙම තිර රෙද්දක් තියෙනවා. දෙයියනේ මෙතන හීන් නූල් ටිකක් දාලා. මොනවද දාලා තින්නේ? හීන් නූල් දාලා.
පියා නූලෙන් අර මිනිස්සේ අහාට දානවා මෙහාට දානවා අරයට දානවා මෙයා බල්ටි ගහනවා ඔක්කොම කරනවා. ඉන්න මිනිස්සු බලන් ඉන්න මිනිස්සු බකන් නිලාගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙනම් මම ගෙදර ගිහිල්ලා මමත් කාඩ්බෝඩ් වල අපේ නංගිත් එක රවුම් කපලා මේව කරලා නූල් දාලා ඊට පස්සේ මේ වගේ මේ සූට නැගලා අරහෙට දානවා මෙහෙට දානවා රූකඩේ නටන්නේ. රූකඩේ නටන්නේ. පින්නතුනි අපිත් රූකඩ වගේ. ඔන්න අපි මොකද්ද? හිතට හිතෙනවා බත් කන්න කියලා. හිතා ගන්න අරමුණ මොකද්ද? කන්න. චේතනාවේ මොකද කරන්නේ? මෙතන තවත් පින්නතුනි විද්‍යාත්මක දෙයක් තියෙනවා. මේ තාම මේ පින්නතුනේ කරුණු මදි කියා දෙන්න. මෙතන වායෝ ධාතුවක් හදන හැටි. ඒක පස්සේ ඉස්සරහට දැනගන්න ලැබෙනවා. අන්නේ වායෝ ධාතුව හිතයි චේතනාවයි දුන්නට පස්සේ අත එහෙ යනවා, මෙහෙ යනවා, එහෙ යනවා, මෙහෙ යනවා. ඇත්තටම කවුද එතකොට මේ රූකඩේ නටන නූල මොකද්ද? චේතනාව. මොකද්ද මේ රූකඩේ නටන නූල? චේතනාව. කවුද මේ නටවන තැනත්තා? හිත. හිත අරමුණ ගත්තම චේතනාව නූල එහාට මෙහාට වෙනවා. පින්නතුනේ එහෙනම් අපිත් අම්බලන්ගොඩ නැත්තම් නුගේගොඩ රූකඩ තමයි. රූකඩ තමයි. මේක තමයි අපි දන්නේ නැත්තේ. අපි හිතන්නේ මගේ ශරීරය, අපේ ශරීරය, ඔබේ ශරීරය අම්මෝ කියලා මේකට තියෙන දෙයක්. බලයි යනකොට මේක රූකඩයක් කියලා අපිට හිතුන්නේ නැහැ. රූකඩේ නටවන නූල මොකද්ද? චේතනාව පින්නද මොකද්ද නූල? චේතනාව. බලන්න ඇත්තටම අපි මේ රූකඩ යන්නේ නටවන්නේ. ඇත්තම හිතුවොත් කතාව ඕක නේද? අන්තිමට රූකඩේ අත්තරලා වෙනත් රූකඩයක් හොයාගෙන යන. අනේ කාලේ වනේ වාසේ. බලන්න කොච්චර ඇත්තක්ද කියලා. අද දවසේ පින්නතුනේ මේ ගොඩාක් ඉගැන්නුවේ මොකද්ද? චේතනාව විතරයි. මොකද්ද ඉගැන්නුවේ? චේතන හිත ගන්න අරමුණට ක්‍රියාත්මක වෙන ස්වභාවය අර කිව්වම හිත ගන්න අරමුණට ක්‍රියාත්මක වෙන ස්වභාවය මොකද්ද? චේතනාව. හිත ගන්න අරමුණට ක්‍රියාත්මක ස්වභාවයද? ක්‍රියාත්මක වෙන බලන්න. ක්‍රියා සිදු කිරීමේ උත්සාහය චේතනා නම් මේ. චේතනා කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහය. ඊළඟට පිළිවෙල රේණුකාණේ හාමුදුරුවෝ මෙන්න මෙහෙම කරුණක් මේ පොතේ ලියලා තිනවා. චේතනාව පිළිබඳව ඒකත් පොඩ්ඩක් කියන්න ඕන. මොකද්ද ලියලා තියෙන්නේ? බලමු. චේතනා චෛතසිකයේ සැටි අන්‍යයන්ට අවබෝධන වෙන ලෙස ලිවීම දුෂ්කරය. මොකද්ද කියන්නේ? ඒ ගෞරවනීය සාමින් වහන්සේ කියනවා ලියලා තියෙනවා චේතනා චෛතසිකයේ සැටි අන්‍යයන්ට අවබෝධන ලෙස ලිවීම දුෂ්කරය. ඒ අපගේ දුබලකමක්ද භාෂාවේ දුබලකමක්ද ධර්මයේ ගැඹුරුකමක්ද දැයි නොදනිමු. ඒ සාමින් වහන්සේ කියන ඒ ආමුදුරන්ගේ ලිවීමේ දුර්වලකමක්ද එහෙම නැත්නම් භාෂාවේ තියෙන අඩුපාඩුවක්ද නැත්නම් මේ ධර්මයේ තියෙන ගැඹුරක්ද නිසා මේ චේතනාව ගැන හරියට ලියන්න බෑ. මේ විස්තර කරන්නේ අපිට දැනෙන සැටියට. සිතනම් අරමුණු දැනීමය. සිත කියලා කියන්නේ මොකද? අරමුණ දැනීමය. ඒකට තවත් කිසිම ක්‍රියාවක් සිදු කිරීමේ ශක්තියක් නැත. පහ වූ සිත ඇති කය දර කඩක්සේ නොසිලී තිබූ තැනම තිබෙන දෙයකි. එබැවින් කයටද ක්‍රියා සිදු කිරීමේ ඕන. දැන් කයටත් යන්න එන්න කන්න බොන්න උමනාවක් වෙනවා. මරුණට පස්සේ යන්න එපා. එහෙම උමනාවක් නැහැ. එබැවින් කයටද ක්‍රියා සිදු කිරීමේ ශක්තියක් ඕනෑකමක් නැති බව කිය යුතුද? සිත කය දෙකේම ස්වභාවය එසේ වුවද යාමීම් කෑම්බීම් කියලා දෙයක් තියෙනවද? සිතටත් යන්න ඕනේ නැහැ. කයටත් යන්න ඕනේ නැහැ. නමුත් ඒක ඇත්ත වුණාට පින්නතුනේ අපේ ශරීරය යන වෙනවා, කනව බොනවා, ඩ්‍රයිවිං කරනවා ඔහොම කියලා දෙයක් නැද්ද? තියෙනවා. අන්නේ ස්වභාවය කරන්නේ කවුද? චේතනාව. දැන් මේ පින්නතුන්ට ඒක ලිවීම දුෂ්කර වුණාට දැන් හොඳටම තේරෙන්න ඕන. දැන් අර අකුසලයට හා කුසලයට ක්‍රියාත්මක වීමත් එක්කනේ. ඒ නිසා මේ පින්නතුන් මේක දැන් ඇත්තට මේ ඉගෙන ගන්න මේ විශ්ව සත්‍යතාවය කියලා කියන්නේ අපේ ශරීරයෙන් දකින මනසින් දකින මේ ඇත්ත මුළු ලෝකෙන බල්ලෙක් පූසෙක් හාවෙක් බලලෙක් ඉංග්‍රීසි ජාතිකයෙක් ඇමරිකන් ජාතිකයෙක් මුස්ලිම් ක්‍රිස්තියානි මේ ඔක්කොටම එකයිද නැද්ද? ඒක තමයි මේ විශ්ව සත්‍යතාවයක් කියන්නේ. මේක විශ්ව සත්‍යතාවය. ඉතින් මේ ඇත්තට මේ අපි පැත්තකින් බැලුවොත් මේ ඉගෙන ගන්න මොකද්ද? අපේ හිතයි අපේ ශරීරයයි ගැන. අපි ඉගෙන ගත්තේ මොකද්ද? අපෙන් බාහිර දේ ගැන. අපි හැමදාම මේ ඉගෙන ගැනීම එකතු කරේ මොකක් ගැනද? අපෙන් බාහිර දෙයක් ගැන. දැන් නමුත් මේ අපි ඉගෙන ගන්නේ මොකද්ද? අපේ හිතයි අපේ ශරීරය ගැන. අන්තිමට මේකේ මුළු විශ්වයම පෙන්වන්න පුළුවන්. කොච්චර ලස්සන දෙයක්ද? ඉතින් මේ පින්නතුන්ට මේ වැස්ස වෙලාවේ මෙහෙම ආපී ගැන ගොඩාක් පිං. මොකද මේ වෙලාවෙත් මේච්චර මේ ධර්මයට ආසාවක් ඇති වෙනවා කියන්නේ ඒක පින්නතුණි ලොකු දෙයක්. ඊළඟ තමයි මේ පින්නතුන් ඊළඟ පොඩි කාරණයකින් පරිස්සම් වෙන්න ඕන දෙයක්ත් තියෙනවා. ඊළඟට මේ පින්නතුන් දැන් මේවට යනවයි එනවයි කියලා කිව්වම කියන්නේ මොකද? ඒ අය full complete human කෙනෙක් බලාපොරොත්තු වෙනවා. full complete මාන් කෙනෙක් එහෙම නැත්තම් මිනිස්සෙක්. දැන් යාට තරහ ගියොත් මොකද කියන්නේ? ඔයා යනව නේද? ඔය ගිහිල්ලා තියෙන්නේ. ඔය දැන් ඉතින් යනව නේද පන්ති වලට යරකට මේකට කියලා. ඔය යන්නේ තරහ. ඔය යන්නේ. ඔය කියන්නේ බොරු. අනිවාර්යෙන්. ඒ නිසා මේ පින්නතුන් පරිස්සම් වෙන්න ඕනේ. ඇයි පරිස්සම් වෙන්නේ?
දැන් මේවට යනවයි කොහොමද? බාහිර ලෝකේ අංග සම්පූර්ණ මිනිස්සෙක් බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙම වෙන්නේ කොහොමද? චේතනාව මේ විදිහට ක්‍රියාත්මක වෙනකොට. ඒ නිසා පින්නතුනි ගේම් එකක් දෙන්නේ නැතුවම ඉන්නවා නම් හොඳයි. දුන්නොත් කාටවත් පේන්න දෙන්න එපා. මේක එඩිට් කරලා දාන්න. මේක ඇල දාන්න එපා. හරිද? ඒ කියන්නේ මොකක් හරි වරදක් නොකරම ඉන්නව නම් හොඳයි. දුන්නොත් අපෝ බාහිරට පේන්න එපා. මොකද තව කෙනෙක් ධර්මයට එන ගමන වලකින්න. ඇයි? ඒක කරන්න පින්නදේ වරදකට නෙවෙයි. අපි එහෙම සම්පූර්ණ වැරදි නැති කරගන්න තමයි ඕන. නමුත් මිනිස්සු වුණා මේක එකපාරට කරන්න පුළුවන් කම නැහැ. පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි, ජේෂ්ඨයි, අග්‍රයි. නමුත් පින්නදේ මොකද තව අපි මේ ධර්මය තව දන්නේ නැති මිනිස්සුන්ට දීලා ඒ අය දුකින් නිදහස් කරන්න උදව් කරන්න ඕන. අන්නේ චේතනාවෙන් පින්නතුනි මොකද වෙන්නේ? අන් අයට මේක කියා දෙන්න යනකොට අපි සම්පූර්ණම පුදුමාකාර ඉවසීමකටපත් වෙන්න ඕන. ඒකෙන් Taman තමයි ලාභය ලැබෙන කාටේ? කන්ති පරමං තපෝති තික්ඛා. නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. ඉවසීමයි උතුම් සැපය. නිවන ඉවසීමයි උතුම් ගුණය. නිවන තමයි උතුම් සැපය. ඒ නිසා පින්නතුනි ඊළඟට මේ පින්නතුනි චේතනා පහළ වෙන්න ඕන. යහපත් චේතනා මොකද? මෙන්න මේ ධර්මයේ එක මනුස්සයෙක්ට හරි කියලා දෙනවා. මොකද්ද කියන්නේ පින්නතුනි? එක මනුස්සයෙක්ට හරි කියලා දෙනවා. මොකද මේ ධර්මය අපරාධේ වියපත් වුණොත් පින්නතුනි මේ ලෝකයට තමන් ගැන විශ්වය ගැන අවබෝධ කරගන්න තියෙන එකම ධර්මය මේ ලෝකයෙන් අතුරුදහන් වෙනවා. මම තවත් ලස්සන සිදුවීමක් මේ පින්නතුන්ට අන්තිම වෙලාවේ පැහැදිලි කරන්න. අන්තිම වෙලාවේ. මේක පින්නතුනි ඉදිරි අනාගතයේ සිද්ධ වෙන දෙයක්. මේක හේතු සහිතවයි කියන්නේ හේතු රහිතව නෙවෙයි. මොකක්ද? පින්නතුනි මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඉරහඳටත් වඩා ප්‍රබල ප්‍රභාස්වර වූ මේ ඒකාන්ත ඇත්ත කියන මේ ධර්මය අවුරුදු 5000ක් මේ පෘථිවියේ පවතිනවා. කීයක් පවතිනවද? 5000. අවුරුදු 5000ක් පවතිනවා. දැන් පින්නොනේ අවුරුදු 2500කට විතර ගිහිල්ලා. කීයක් ගිහිල්ලාද? 2500ක් විතර ගිහිල්ලා. මෙන්න මේ පින්නොනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ශාසනය ආරම්භ කරේ. මේ ශාසනය ආරම්භ කළා මේකේ හොඳම යුගයේ බවට ගුණධර්ම දියුණු උත්පරිම යුගයේ බවට පත් වුණේ පින්නතුනේ මොකක්ද? මොන යුගයේද? අවුරුදු 800ක් කාලේ. මොන කාලේද? 800ක් කාලේ පින්නතුනේ රහතන් වහන්සේලා ගුණවතුන් පිරී ගිය යුගයක් බවට පත් වුණා. මොන යුගයක් බවට පත් වුණේ? බුදුරජාණන් වහන්සේ කරකවපු මේ ධම් චක්‍රයේ වැඩිම ප්‍රයෝජනෙ ගත්තේ 800ක් අතර යුගයේදී. එතකොට එකල රහතන් මේ අනුරාධපුරයේ වගේ යුගයේදී පින්නතුනේ රහතන් වහන්සේලා අහසින් ගියා කියලා වී පැදුරක් වේලා ගන්න බෑ කියලා. මොන පැදුරක් වේලා ගන්න බැරි? වී පැදුර. ඒ තරමට ගුණවතුන් වැඩි වුණා. අන්තිමට පින්නතුනේ අවුරුදු 1000න් පස්සේ කෙමෙන් මේ අභිධර්මය අයින් කරා. මොකද්ද උනේ? අභිධර්මයෙන් අයින් වුණා. මේ කාලේ පින්නතුනේ අභිධර්මයේ සම්පූර්ණ එන්න භාවිතා කරපු යුගයක්. අභිධර්මයේ අයින් වුණා. අයින් අභිධර්මයේ අඩු වෙන ප්‍රමාණයට ගුණධර්ම අඩු වුණා. ගුණවතුන් අඩු වුණා. නැවත පින්නතුනේ අවුරුදු 2500ක් ආසන්න වෙනකොට මෙන්න මේ ආකාරයට පින්නතුනේ පත් වෙලා තියෙනවා. ආසන්න. හැබැයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ආඥාව අවුරුදු 5000ක් පවතිනවා. පින්නතුනේ නැවත මේ ලෝකේ දැන් මම නිසා නෙවෙයි තවත් සාමින් වහන්සේලා තවත් ගිහි පින්නතුන් එහෙම ඉන්නවා. ඒ මගේ ගැන කියන එක නෙවෙයි. තව ඒ අය නිසා මේ කාලෙට මේක දන්න අය ගොඩක් අඩුයි. නැවත පින්නතුනේ යුගයක් ආරම්භ වෙනවා මේ ධර්මය නැවත ලෝකයට විවෘත වෙන. මේ ආරම්භ වීමත් එක්ක පින්නතුනේ නැවත ගුණවතුන් විශ්ව සත්‍යතා තේරුම් ගන්න මිනිස්සු බිහි වෙලා අන්නේ එනර්ජි එකෙන් පින්නතුනේ අවුරුදු 5000ක් මේ ශාසනය ඇදිලා යනවා. කීයක් ඇදිලා යනවද? 5000. නැවත මෙන්න මේ යුගයෙන් පස්සේ මේක සිද්ධ වෙන්නේ පින්නතුනේ අවුරුදු 3000ක් විතර ආසන්න කාලයකදී මෙන්න මේ කාලෙදී නැවත මේ ධර්මයේ පරිශීලනයෙන් අයින් වෙනවා. අයින් වුණාම අවුරුදු 3000ක් විතර යනකොට අභිධර්මයේ කියන වචනය පවා ලෝකයෙන් අයින් වෙලා යනවා. ඒ අඩුවීමත් එක්ක සූත්‍ර ධර්මවල පිරිහීම පටන් ගන්නවා. අන්තිමට පින්නොත් සතර පද ධම්මාපද ගාථාවක්වත් ලෝකයෙන් අවුරුදු 4000ක් විතර යනකොට ධම්මපද ගාථාව විතරයි ඉතුරු වෙන්නේ. අනිත් ওই ගැඹුරු සූත්‍ර ඔක්කොම ඉවරයි. සලායතන විභංග, සත්‍ය විභංග වගේ සූත්‍ර පරිශීලනය වෙන්නේ ඇහෙන්නේවත් නැහැ. ඊළඟට පින්නොතනි මොකද්ද වෙන්නේ? විනය පිටකේ ඉතුරු වෙනවා. අන්තිම අවුරුදු 5000 දී පින්නොත් විනය පිටකයත් අවසන් වීමෙන් ගෞතම බුද්ධ ශාසනය අවසන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පිටපු ගෞතම බුද්ධ ශාසනයේ ඵලධර්ණ යුගය ඉවරයි. එතකොට පින්නොත් නැවත මෙවැනි යුගයක් කිසි දිනක උදා වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නමුත් නැවත මේ යුගය එනවා 2050 පැන්නට පස්සේ පින්නොත් 2150 ඉඳලා 2200 වගේ වෙනකම් පින්නොතුනි මෙන්න මේ නැවත මේ ස්වර්ණමය යුගය අයිති වෙනවා. ස්වර්ණමය යුගය. මේකල තියෙන එකලින් පස්සේ ಗುಣධර්ම නැවතයි වැඩි වෙන්නේ නැහැ.
ඒ යුගයේ දැන් අපි දන්නවා 1940 1950 අපේ සීලා ආච්චිලාගේ යුගවල මේ තරම් මේ ධර්මයේ කතා වුණේ නෑ. එහෙම කතා වෙලා නෑ. රේණුකාණේ හාමුදුරුවෝගේ කීප දෙනෙක් මේක දැනගෙන ලියලා තියුවා විතරයි. නමුත් දැන් පින්නතුනේ මේක නැවත ඉදිරියේදී අනිවාර්යෙන් මීටත් වඩා කතා වෙනවා. ඒකලට අපි කවුරුත් ජීවතුන් අතර නැති වෙන්න පුළුවන්. නමුත් අපි අපේ යුතුයකම ඉෂ්ට කරලා තියන්න ඕන. ඔය රේණුකාණේ ස්වාමීන් වහන්සේ වගේ තවත් ඒ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා ඔය පොත්පත්වල සටහන් නොකරා තියුවනම් අපිට සිහිනෙන්වත් චේතනාවේ හැටි මෙහෙමයි කියලා තේරුම් ගන්න පුළුවන් කම සිහිනෙන්වත් නැහැ. එහෙනම් පින්නතේ ඒ අයගේ යුතුයකම ඒ අය ඉෂ්ට කරලා තියෙනවා. අපේ යුතුයකම අපිට පුළුවන් එකක් එක්කෙනෙක්ට කියා දෙන්න, එක්කෙනෙක්ට උදව් කරන්න එහෙම වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නේ නැහැ. නමුත් අපේ යුතුයකම අපි ඉෂ්ට කරොත් පින්නතුනි අනාගතේ මේ යුගය ඇති වෙනවා තමයි. ඒක හේතු සහිතව දෙයක්. ඒ හේතු නැති වුණොත් ඵලය නැති වෙනවා. ඒකට පින්නතුන්ට දායක වෙන්න පුළුවන් කැමති කෙනෙක් කැමති ආකාරයට තමන්ම හිතලා ඒක කරගන්න. ඒක වෙනම දෙයක්. ඉතින් අවසාන වශයෙන් මේ පින්නතුන්ට මේ පොත්පත් ලැබෙනවා, DVD පට ලැබෙනවා. ওই පොත්පත් මුද්‍රණය කරලා දෙන්නෙත් පන්තියට එන අය. ඉතින් ඒ අයගේ වගකීමක් කියලා හිතලා ඒගොල්ලොන්ට හිතට දැනුණු සාන්ති නිසා එහෙම කරනවා. කාට හරි පින්නතුන් මේ පොත්පත් මුද්‍රණය කරලා දෙන්න ඕන නම් පොඩක් මට කියන්න නැත්නම් මේ මුදිතක්කට හරි කියන්න. මොකද ඒක පොත්පත් සෑහෙන ප්‍රමාණයක් ඉල්ලනවා. ඉල්ලන ප්‍රමාණයට දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් එක සතියකට එක මාසෙට පොත් 15000ක් විතර තුනෙන්ම ගහනවා. කොහොමද ඉවරයි. බොහොම අමාරුවෙන් තමයි තියාගෙන අර ඊළඟ පන්තියකට ගෙනිහින් දෙන්නේ. ඒක අතකින් මට හරි සතුටකුත් දැනෙනවා. ඉස්සර මේ නිහතමානී සතුට මගේ රචනයේ අපේ සිංහල මිස් සර් බලන්නේ නැහනේ. දැන් මේ ළඟදී සිංහල සර් කෙනෙක් මිස් කෙනෙක් කතා කළා හාමුදුරනේ මේ තද්දිත වැරදිද කෘදන්ත වැරදි. මං කො මිස් ඒව නම් මම දන්නේ නැහැ. තද්දිත කෘදන්තරේ මම සිංහලත් හරියට බෑ, දෙමළත් හරියට බෑ, ඉංග්‍රීසිත් හරියට බෑ. අනේ මිස් සමා වෙන්න තියෙනවා හදලා දෙන්න ඊළඟ එකෙන් හදන්න. ඕක ලියලා තියෙන පිළිඳුනේ කාරණේ තේරුම් ගන්න විතරයි. මොකක්ද තේරුම් ගන්න විතරද? මේ කියන කාරණේ තේරුම් ගියොත් ඒ ඇති. ඊට වඩා දෙයක් මම දන්නේ නැහැ. ඒව ඉතින් ඒව භාෂාමය දුර්වලකම් තියෙනවා. ඒ උපේක්ෂාවෙන් බලන්න. ඉතින් තේරෙන භාෂාවකින් තමයි ලියලා තියෙන්නේ. ඉතින් මොනවා කරන්නදනේ? ඒව ගැන උපේක්ෂාවෙන් බලන්න. මේ Tamanට එහෙම කරන්න පුළුවන්. DVD පට ගෙනල්ලා දෙන්න පුළුවන් නම් තව කාට හරි පින්නතුනි ගහලා දෙන්න එහෙම කරන්න. තව කාට හරි ගහලා දෙන්න පුළුවන් නම් නිකන් දෙන්න එපා. අර වගේ කොලයක් තියෙනවනේ ඒ වගේ ලස්සනට දාලා පිළිවෙලකට දැන් ওই පොතක් වුණා පින්නතුනි ෆොටෝකොපි වගේ ගේන්න පුළුවන් නේ. නමුත් එහෙම කරන දෙයක් එහෙම කරන්න හොඳ කරන දේක් පිළිවෙලකට පිරිසුදුව කරන්න ඕන. ඉතින් ඒ නිසා පින්නතුනේ ඒ නිසා එහෙම දුන්නම තමයි තව කෙනෙක්ට ඕක කියවන්න ආසාවක් හිතෙන පුංචි ළමයෙක්ට හරි. ඉතින් එහෙම කරන්න පුළුවන් අය එහෙම කරන්න හිතා ගන්න. ඉතින් අද දවසේ පින්නතුනේ චේතනාව ගැන ඉගැන්වීමෙන් චේතනාව අවබෝධ කරගෙන කුසල් කර්ම දියුණු කළා අකුසලයේ ප්‍රහාණය කරගන්න ඔබට මේ හේතු වාසනා වේවා.